හරි. සුබ සන්ධ්‍යාව පුතේ සියලුම දෙනාට. මෙතන ඔක්කොම ඉන්නේ අපේ රිවිෂන් ක්ලාස් එකට ඇවිල්ලා. ඒ කියන්නේ ගිය සතියේ කලින් දවසේ රිවිෂන් ක්ලාස් එකට ආපු ළමයි නේද? එහෙම රිවිෂන් ක්ලාස් එකට ලයිව් එකට ඇවිල්ලා හෝ නැත්නම් රෙකෝඩින් බලපු කට්ටිය නේද හැමෝම ඉන්නේ? කවුරු හරි ඉන්නවද රිවිෂන් ක්ලාස් එකට ලයිව් ආවෙත් නැතුව රෙකෝඩින් බලපොත් නැති කවුරු හරි? එහෙම ඉන්නවනම් මට කියන්න. රයිට් එකෙනෙක් ඉන්නවා. හරි එච්චරයි නේ. හරි. පුතේ මම කැමරාස් ඔන් කරන්නේ නැහැ මොකද අද බැටරි එකක් කරන හින්දා මම කම්පියුටර් එක ළඟ ඉඳගෙන ඉන්නේ. රයිට්. ජනක රෙකෝඩින් බැලුවේ නැද්ද? මම රෙකෝඩින් දාලා තියෙන්නේ. බලන්න ඕනේ. තාම බැලුවේ නැද්ද? රයිට් ඕකේ. හරි. දැන් ඉඳන් බලාගන්න මම PHP වල අපි PHP කොහොමද අපේ කම්පියුටර් එකේ රන් කරගන්නේ කියන එකේ ඉඳලා සම්පූර්ණයෙන් ඕගොල්ලන්ට විස්තර කරලා වැඩේ ඉස්සරහට කරගෙන යන්නම්. හරි. ඔයගොල්ලෝ හැමෝටම පේනවා නේද මම ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා? ඔව් සර්. රයිට්. හැමෝටම පේනවා මම ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙනවා. කාට හරි පේන්නේ නැත්නම් කියන්න. හරි. පුතේ මෙතන තියෙනවා WAMP server එක. හරි. මෙන්න මම ඉන්ස්ටෝල් කරලා තියෙන WAMP software එක. හරි. මේක තමයි මගේ පරිගණකයේ මගේ පරිගණකයේ ක්ලයන්ට් කම්පියුටර් එකක් කියලා ඔයගොල්ලෝ දන්නවා. සේවාලාභී පරිගණකයක්. ඉතින් මගේ ක්ලයන්ට් කම්පියුටර් එක සර්වර් කම්පියුටර් එකක් බවට තාවකාලිකව පරිවර්තනය කරගන්න මම භාවිතා කරලා තියෙන software එක තමයි WAMP software එක. මම එදා ඔයගොල්ලන්ට කියලා දුන්නා අපිට WAMP, MAMP සහ exam කියන ප්‍රධාන software තුනෙන් කැමති එකක් භාවිතා කරන්න පුළුවන් කියලා. හරි. ඉතින් මම ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා මගේ කම්පියුටර් එකට WAMP software එක. WAMP server එක. right. හරි. පුතේ අපි WAMP server එක ඕපන් කරගන්න මෙන්න එතන දෙපාරක් ඩබල් ක්ලික් කරලා හරි. එහෙම ඕපන් කරද්දී මෙන්න මෙතනින් පෙන්නනවා. මෙන්න ඕපන් වෙලා තියෙනවා මෙතන WAMP software එක. හරි. මෙන්න ඔයගලන්ට පේනවා ඕපන් වෙලා තියෙනවා WAMP software එක. මේක ඕපන් වෙද්දිම රතු පාටට පෙන්නන්නේ. ඊට පස්සේ මේක තැඹිලි පාට නැත්නම් කහ පාට වෙනවා. මේ සර්වර් එක ඔන්ලයින් ආවට පස්සේ නැත්නම් සර්වර් එකේ සියලුම softwares run වෙන්න ගත්තාට පස්සේ තමයි මේ software එක මෙතන නැත්නම් software එකේ logo එක කොළ පාටට පෙන්නන්නේ. මේ software එකේ logo එක කොළ පාටට පෙන්නද්දි තමයි මට මේක ඕපන් කරගෙන වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. right? හරි. මට බලන්න පුළුවන් දැන් මේ වෙද්දි WAMP ඕපන් වෙලා තියෙන්නේ කියලා. මම යනවා වෙබ් බ්‍රවුසර් එකකට. හරි. මම Google Chrome ඕපන් කරගන්නවා. Google Chrome ඕපන් කරලා මම URL එක ටයිප් කරන තැන ටයිප් කරනවා. මොකද්ද? localhost කියලා. local එන්නේ. මම කියන එක ඇහෙන්නේ නැද්ද? හොඳට ඇහෙනවද? right. මම ටයිප් කරනවා මෙතන localhost කියලා. right. ඔන්න ටයිප් කරලා එන්ටර් කරනවා. හරි. ඔන්න මමගේ WAMP server එකේ home page එකට ආවා. ඒ කියන්නේ මොකද වෙලා තියෙන්නේ? WAMP server එක මේ විදිහට ඕපන් වෙලා තියෙන්නේ. ඒක ධාවනය කරගන්න පුළුවන් මට්ටමේ තමයි තියෙන්නේ. හරි. එහෙනම් WAMP server එක ඕපන් වෙලා තියෙන්නේ. එහෙනම් වැඩේ හරි. එහෙනම් වැඩේ කරා යන්න පුළුවන් වැඩේ හරි. මම ඒක මිනිමයිස් කරා පුතේ. ඒක මිනිමයිස් කරා මම. right. මම මුලින්ම PHP ෆයිල් එකක් හදාගෙන ඉන්නම්. මම මුලින්ම PHP ෆයිල් එකක් හදාගෙන ඉන්නම්. PHP ෆයිල් එකක් හදන්න මම ගන්නවා ටෙක්ස්ට් එඩිටර් එකක්. ඔයාලට කැමති ටෙක්ස්ට් එඩිටර් එකක් ගන්න පුළුවන්. මම ගත්තා WAMP server එක. sorry. ටෙක්ස්ට් එඩිටර් එකක් ගන්න පුළුවන්. මම ගත්තා Sublime Text කියන ටෙක්ස්ට් එඩිටර් එක. දැන් අපි කලින් නම් ගත්තේ notepad එකනේ. හැමෝගෙම කම්පියුටර්ස් වල default තියෙන එක තමයි notepad software එක. හරි. මේක හැමෝ ගාවම තියෙනවා. එතකොට මේක ටයිප් කරන්නත් පුළුවන් අවශ්‍ය නම් මට හුරුයි සහ අපිට ලේසි WAMP software එකේ ටයිප් කරනවා නම් right ඒක WAMP software එක නෙමෙයි Sublime Text එකේ ටයිප් කරනවා නම් ඇත්තරම ලේසි වැඩේ කරගෙන යන්න. ඒකෙන් තමයි Sublime Text කියන software එක ඕපන් කරගත්තා. right. හරි. ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සර්ච් කරන්න Sublime Text
free download කියලා. right? හරි. ඔන්න මම අලුත් ෆයිල් එකක් හදා ගන්නවා. හරි. ඔන්න මම new ෆයිල් එකක් හදාගත්තා. Sublime text වල text editor එකේ new ෆයිල් එකක් හදාගත්තා. right. අපි මුලින්ම ඕපන් කරගත්තු අලුත් ෆයිල් එක පුතේ. අපි මුලින්ම ඕපන් කරගත්තු අලුත් ෆයිල් එක සේව් කරගෙන ඉන්නවා. ඔන්න බලන්න මම PHP ෆයිල් එක සේව් කරන්නයි හදන්නේ. මම මුලින්ම යනවා ෆයිල් ගිහිල්ලා save as යනවා. ෆයිල් save as ගිහිල්ලා මම ෆයිල් එක සේව් කරන PHP ෆයිල් එක සේව් කරන ලොකේෂන් එක සිලෙක්ට් කරන්න ඕනේ. PHP ෆයිල් එක සේව් කරන ලොකේෂන් එක සිලෙක්ට් කරන්න ඕනේ. right. එහෙනම් මම ලොකේෂන් එක සිලෙක්ට් කරනවා this PC එකේ. හරි. this PC එකේ කොහෙද සේව් කරන්නේ? local disk C එකේ. C partition එකේ. ඒ කියන්නේ අපි softwares install කරන partition එකට යනවා. ඒ partition එකට ගියාම මට පේන්න තියෙනවා මම මේ වෙද්දි install කරගෙන තියෙන WAMP කියන software එක. මම ඔයගොල්ලන්ට එදත් කියලා දුන්නා අපිට කැමති තැන්වල PHP ෆයිල් සේව් කරන්න බෑ. දැන් අපිට HTML ෆයිල් එකක් නම් ඕන තැනක සේව් කරන්න පුළුවන්. CSS ෆයිල් එකක් නම් අපිට ඕන තැනක සේව් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ PHP ෆයිල් එකක් ඕන තැනක සේව් කරන්න බෑ. PHP ෆයිල් එකක් අපිට සේව් කරන්න පුළුවන් තැනක් තියෙනවා. හරි. එතන විතරයි අපිට PHP ෆයිල් සේව් කරන්න පුළුවන්. ඒ කියන්නේ PHP ෆයිල් ඇත්තටම අපිට සේව් කරන්න පුළුවන් කොහෙද? අපි අපේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරගන්නමනේ WAMP නැත්නම් XAMPP නැත්නම් MAMP software එක නේද? අපි අපේ client computer එක server computer එක බවට පත් කරගන්න මොකද කරන්නේ? XAMPP MAMP නැත්නම් WAMP කියන software එක ඉන්ස්ටෝල් කරගන්නවා අපේ කම්පියුටර් එකේ. එතකොට අන්නේ software එක ඉන්ස්ටෝල් කරාම අපේ කම්පියුටර් එකේ WAMP ඉන්ස්ටෝල් කරොත් එහෙම WAMP කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. XAMPP ඉන්ස්ටෝල් කරොත් එහෙම XAMPP කියලා ෆෝල්ඩර් එකක් හැදෙනවා. MAMP ඉන්ස්ටෝල් කරොත් එහෙම MAMP කියලා ෆෝල්ඩර් එකක් අපේ කම්පියුටර් එකේ හැදෙනවා. අන්න ඒ වගේ අපි ඉන්ස්ටෝල් කරපු software එකට අදාළව ෆෝල්ඩර් එකක් අපේ කම්පියුටර් එකේ හැදෙනවා. අන්නේ ෆෝල්ඩර් එක මුලින්ම මම ඕපන් කරගන්න ඕනේ. අන්නේ ෆෝල්ඩර් එක මුලින්ම මම ඕපන් කරගන්න ඕනේ. right එහෙනම් මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ WAMP. එහෙනම් මගේ කම්පියුටර් එකේ local disk C එකේ C partition එකේ හැදිලා තියෙනවා WAMP කියලා ෆෝල්ඩර් එකක්. මේක WAMP මොකද්ද? WAMP 64 කියලා තියෙන්නේ. මේ උඩින් තියෙන්නේ WAMP එකක්මයි. මම version දෙකක් ඉන්ස්ටෝල් කරා. මම දැන් use කරන්නේ මේ WAMP 64 කියන එක. හරි. WAMP 64 කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා පුතේ. ඒක ඩබල් ක්ලික් කරා. ඒක ඩබල් ක්ලික් කරාම ඇතුළට ගියාම තව ෆෝල්ඩර්ස් ගොඩක් තියෙනවා. WAMP එක ඇතුළට ගියාම තව ෆෝල්ඩර්ස් ගොඩක් තියෙනවා. ඒ ෆෝල්ඩර්ස් වලින් මම ඕපන් කරගන්නවා www ෆෝල්ඩර් එක. මෙන්න මේ තියෙන්නේ. www ෆෝල්ඩර් එක. right. ඒකත් ඕපන් කරගත්තා. හරි. මෙන්න මේ www ෆෝල්ඩර් එක ඇතුළේ තමයි මම මොකද කරන්න ඕනේ? මේ ෆෝල්ඩර් එක ඇතුළේ තමයි මම මගේ ෆයිල් එක සේව් කරන්න ඕනේ. ඔබ දෙක කියන්න. ඔබ ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේද? right. එතකොට මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුළේ තමයි මම මගේ PHP ෆයිල් එක සේව් කරන්න ඕනේ. right. එහෙනම් ඔයගොල්ලෝ මම path එක ඇදලා පෙන්නන්නම්. right. path එක කොහමද? මුලින්ම මම this PC යනවා. this PC right. ඊට පස්සේ this PC එකෙන් කොහෙද යන්නේ? this PC එක යනවා C partition එකට. local disk C එකට හැමෝගෙම වගේ program files save කරලා තියෙන local disk C එකේ. ඒකින්ද මම ඒකම ලිව්වා. හැමෝගෙම වගේ program files install කරලා තියෙන local disk C එකේ. හරි. ඊට පස්සේ local disk C එක ඇතුලේ තියෙනවා WAMP කියලා folder එකක්. WAMP install කරොත් එම WAMP තියෙනවා. XAMPP නම් XAMPP තියෙනවා. right. මගේ WAMP එකෙන් තමයි WAMP කියලා දානවා. හරි. local disk C එක ඇතුලේ WAMP කියලා folder එක තියෙනවා. WAMP folder එක ඇතුලේ තියෙනවා
www ෆෝල්ඩර් එක. හරි. WAMP එක ඇතුලේ තියෙනවා හරි www ෆෝල්ඩර් එක. හරි. අන්නේ www ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපි WW4 oi 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 hadi boy right. gota bena me හරි. පුතේ කාට හරි මොන හරි මගෙන් අහන්න ඕන නම් ප්‍රශ්නයක් chat එකට message එකක් දාන්න. හරි. www ෆෝල්ඩර් එක ඇතුලේ තමයි අපි අපේ PHP ෆයිල් එක සේව් කරන්න ඕනේ. PHP ෆයිල් එක සේව් කරන්න ඕනේ. හරි. තේරුණා නේද? මෙන්න මෙතන තමයි අපි සේව් කරන්න ඕනේ. පැහැදිලිද හැමෝටම? පැහැදිලිද හැමෝටම? right. මම mic on කරන්න දුන්නා. කවුරුත් අනවශ්‍ය විදිහට කතා කරන්න එපා. හරි. පැහැදිලි නේද? right okay. හරි. එහෙනම් අවශ්‍ය කට්ටියට පුළුවන් මම මේ කියනවා චුටි නෝට් එකක් දාගන්න. පැට්‍රිකල් ක්ලාස් එක කියලා හැමෝම පැට්‍රිකල් එක විතරක් කරන්න බලන් ඉන්න එපා. මේක චුටි නෝට් එකක් දාගන්න මම දන්නවා මොකද මේක ටික වෙලාවක් ඇද්දි අමතක වෙනවා ඕගොල්ලන්ට. හරි. ඒකින්ද හැමෝම software එක open කරන් පැට්‍රිකල් එකේ වැඩි කරන්න විතරලා හැස් වෙලා ඉන්න එපා. චුටි නෝට් පතක් තියාගෙන. හරි. අවශ්‍ය නෝට් එකක් තියෙනවා නම් මම මේ කියන දේවල් වලින් මතක හිටින්න ඕන දෙයක් තියෙනවා නම් දාගන්න නෝට් පතක් තියාගන්න. මම මේ පාත් එක ඇන්දෙත් ඕගොල්ලන්ට අවශ්‍ය නම් ලියා ගන්න හින්දා. පාත් එක ඇන්දෙත් අවශ්‍ය නම් ලියා ගන්න හින්දා. right. අවශ්‍ය කට්ටියට අවශ්‍ය නෝට් දාගන්න පුළුවන්. හරි. මෙතනින් එහාට මම නෝට් දාගන්න කියලා කියන්නේ නැහැ. ඕගොල්ලන්ට අවශ්‍ය නෝට් ටික දාගන්න පුළුවන් ඈ. ඕගොල්ලන්ට අවශ්‍ය right. හරි. පුතේ මෙතන මගේ PHP ෆයිල් එක සේව් කරනවා නම් මම මගේ ෆයිල් එකට නමක් දෙන්න ඕනේ. PHP ෆයිල් එකට මම නමක් දෙන්නම්. PHP ෆයිල් එකට නමක් දෙමු අපි web 1 කියලා. හරි. web page 1 කියලා ගමුකෝ. web page 1.php. හරි. .php කියන එක්ස්ටෙන්ෂන් එකත් එක්ක තමයි මම මගේ PHP ෆයිල් එක සේව් කරන්න ඕනේ. මට කැමති නමක් දීලා .php කියන එක්ස්ටෙන්ෂන් එකත් එක්ක තමයි මගේ PHP ෆයිල් එක මම මෙතන සේව් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මම මෙන්න මේ එක ෆෝල්ඩර් එකක්වත් එක ෆයිල් එකක්වත් මම නෙමෙයි හැදුවේ. හරි. මේ තියෙන එක ෆයිල් එකක්වත් මම නෙමෙයි හැදුවේ. ඩිෆෝල්ට් හැදලා තිබ්බ ෆයිල් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මම මගේ WAMP සර්වර් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ ඩිෆෝල්ට් හරි සාමාන්‍යයෙන් හැදිලා තියෙන ෆයිල් තමයි මේ ඔටෝම හැදිලා තියෙන්නේ. එතකොට මේකක්වත් මම හදපු ඒවා නෙමෙයි. හරි. ඕගොල්ලන්ගෙත් ඉන්ස්ටෝල් කරාම ඔය වගේම ඩිෆෝල්ට් හැදෙනවා ෆෝල්ඩර්ස් කීපයක් සහ ෆයිල් කීපයක්. හරි. ඒවා තිබ්බට ගැටලුවක් නැහැ. ඒවා ඩිලීට් කරන්න යන්න අවශ්‍යත් නැහැ. ඔයාට කැමති නමක් දීලා ඔයාගේ PHP ෆයිල් එක මෙතන සේව් කරන්න. මම web page 1.php කියලා ෆයිල් එක සේව් කරනවා. right. ඔන්න මම ෆයිල් එක සේව් කරා. right. දැන් මට පුළුවන් මෙතන PHP කෝඩ් ගහන්න. right. මම හරිම කුඩා PHP කෝඩ් එකක ඉඳලා සරල PHP කෝඩ් එකක ඉඳලා කෝඩ් කරන්න පටන් ගන්නම්. හරි. මුලින්ම මම PHP open කර ගන්නවා. PHP open tag එක යටින්ම PHP close tag එක යටින්ම PHP close tag එක right. PHP open tag එකයි close tag එකයි අතර මම ගහනවා. හරි. මගේ පළවෙනි කෝඩ් එක විදියට echo statement එකක්. echo statement එකක්. right. පුතේ මොකද්ද echo statement එක කියලා කියන්නේ? අපි PHP ක්‍රමලේඛන භාෂාවේදී මොනවා හරි දෙයක් ඩිස්ප්ලේ කරගන්න. හරි. මොනවා හරි දෙයක් පෙන්වන්න. මොනවා හරි ඩිස්ප්ලේ අවුට්පුට් එකක් දෙන්න අවශ්‍ය වුණාම අපි echo කියන කමාන්ඩ් එක තමයි භාවිතා කරන්නේ. උදාහරණයක් විදිහට අපි Python වලදී ගත්තොත් එහෙම Python වලදී අපි මොනවා හරි අවුට්පුට් කරන්න
Python වලදී මොන හරි පෙන්නන්න අපි ගන්නේ print command එකනේ. අන්න ඒ වගේ PHP වලදී අපි භාවිතා කරන්නේ echo command එක. PHP වලදී අපි භාවිතා කරන්නේ echo command එක. එහෙනම් echo command එකෙන් මට ඕනම විදිහක display output එකක් ගන්න පුළුවන්. හරි. මම මුලින්ම දැන් මේ echo command එක ඇතුලේ හරි echo command එකත් එක්ක හැම වෙලේම උඩුකමා දාන්න ඕන කියලා එකක් නැහැ. හරි echo command එක සාමාන්‍ය විදිහට මෙන්න මෙහෙම දාන්නේ. echo. හරි. එතකොට echo command එකත් එක්ක ඔයා පූර්ණ සංඛ්‍යාවක් නම් echo කරන්නේ මෙහෙම. හරි. දශම සංඛ්‍යාවක් නම් echo කරන්නේ මෙහෙම. ඒ දශම සංඛ්‍යාව සහ පූර්ණ සංඛ්‍යාව echo කරන්න පුළුවන්. ඔයා echo කරන්නේ variable එකක් නම් මෙහෙම. variable එක echo කරන්න පුළුවන්. ඔයා echo කරන්නේ string එකක් නම් string වර්ගයේ දත්තයක් නම් විතරයි ඔයා උඩුකමා සඳහන් කරන්න ඕනේ. ද්විත්ව උඩුකමා හෝ තනි උඩුකමා සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ මොනවා නම් විතරද? echo කරන්නේ string එකක් නම් විතරයි. හරි. ඉතින් මම මෙතන echo කරන්නම් web නැත්නම් PHP file කියලා නැත්නම් PHP programming language කියලා. හරි. PHP programming language කියලා මම string එකක් echo කරන්නම්. right. ඔන්න මම එක echo statement එකක් ලිව්වා. එක echo statement එකක් ලිව්වා. right. ලියලා මම මේක save කරනවා. save නැත්නම් මම මේක කොහොම තියෙද්දි control එකත් එක්ක S අකුර එවුවත් මේක save වෙනවා. right. හරි. දැන් මගේ PHP file එක මම save කරලා තියෙන්නේ. මගේ PHP file එක මම save කරලා තියෙන්නේ. PHP file එක ඇතුලේ තියෙන්නේ echo statement එකක් විතරයි. echo statement එක ඇතුලේ තියෙනවා PHP programming language කියලා. right. බලන්න දැන් මම මෙන්න මේ හදාගත්තු PHP file එක run කරන විදිය. right. මම යනවා මගේ web browser එකට. web browser එකට ගිහිල්ලා මෙන්න මෙතන URL එක type කරන දාන type කරනවා පුතේ localhost / ලකුණ ගහලා මම හදපු PHP file එකේ නම ගහනවා. මොකද්ද මම හදපු PHP file එකේ නම? webpage1.php webpage1.php right. මම මොකද ගහුවේ මෙතන? localhost / webpage1.php webpage1.php කියලා කියන්නේ මොකද්ද? ඒක මං හදපු PHP file එකේ නම. right. ගහලා enter කරනවා. right. ගහලා enter කරාම මම PHP file එක ඇතුලේ කිව්වේ echo කරන්න PHP programming කියලා. right. දැක්කනේ echo වෙලා තියෙනවා. දැක්කද echo වෙලා තියෙනවා. ඔව් සර්. right. මේ තියෙන echo වෙලා මං චුට්ටක් ලොකු කරා. හරි. හරි. web page එකේ echo වෙලා තියෙනවා. හරි. display වෙලා තියෙනවා PHP programming language කියලා. PHP programming language කියලා. right. එහෙනම් ඕක තමයි අපේ පළවෙනි practical එක. WAMP server එක මේ විදිහට install කරන් ඉන්න ළමයින්ට ඔක් කරන්න පුළුවන්. හරි. ඕක තමයි අපේ පළවෙනි practical එක. සර් ඔව් අහන්න පුතේ. සර් දැන් මේ දැන් WAMP server එකේ icon එක සර් දැන් මේ වැඩක් කරනකොට ඒක මේ කොළ පාට වෙනවනේ සර්. ඔව්. ඒක සර් දිගටම මේ තැමිලි පාට වෙලා තියෙනවා නම් මොකද කරන්න ඕනද? දිගටම තැවිලි පාට වෙලා තියෙනවා කියලා කියන්නේ WAMP server එක ඔන් වෙලා නෙමෙයි තියෙන්නේ. දැන් මේ බලන්නකෝ මේ. මෙතන පෙන්නනවා local server hyphen එකක් all services running කියලා. ඒ කියන්නේ WAMP server එකේ එක service එකක් නෙමෙයි තියෙන්නේ. MariaDB service එක තියෙනවා, MySQL, PHP, Apache, ඊට පස්සේ මෙතන directory තියෙනවා, virtual host තියෙනවා, adminer තියෙනවා, PHP myadmin තියෙනවා, local host තියෙනවා. එතකොට services ගොඩක් මෙන්න මේ WAMP server එක හරහා run වෙනවා. හරි. එතකොට ඔයාගේ මෙන්න මේ තියෙන services ඔක්කොම මේ වෙද්දි දාවන අවස්ථාවේ නම් තියෙන්නේ running mode එකේ නම් තියෙන්නේ මේක කොළපාට වෙලා තියෙන්න ඕනේ. හරි. මේ තියෙන්නේ all services running. ඔක්කොම service මේ වෙද්දි run වෙනවා. එතකොට ඔයාගේ මෙන්න මෙතන icon එක තියෙන්නේ තැඹිලි පාට වෙලා නම් මේ වෙද්දි services ඔයාගේ ඔක්කොම run වෙන්නේ නැහැ. මොන හරි service එකක් down වෙලා තියෙන්නේ. ඒක තමයි එතන තැඹිලි පාටට පෙන්වන්නේ. එහෙම වෙනම නම් ඔයාලට මෙතනින් settings මුකුත් අදලා configuration කරලා හදා ගන්න බෑ. ඔයාලට සිද්ධ වෙනවා වෙන WAMP server version එකක් නැත්නම් වෙන
මෑම් සර්වර් හරි XAMPP හරි වෙන version එකක් download කරගන්න. හරි දැන් මම මෙහෙම කරනවා. දැන් මගේ කම්පියුටර් එකේ CPU එකේ bit rate එක ඇත්තටම 64. හරි 64 bit මගේ කම්පියුටර් එක. නමුත් මම 64 bit version එක install කරලා හරියන්නේ නැත්තම් ඒක වැඩ කරන්නේ නැත්තම් මම 32 bit version එකත් install කරලා බලනවා. හරි මම මුලින්ම install කරන්නේ දැනට WAMP server එකේ ඇවිල්ලා තියෙන latest version එකනේ. ඒක හරියන්නේ නැත්තම් old version එකක් කලින් නිකුත් කරපු අනුවාදනයක් හොයාගෙන install කරලා බලනවා. ඔහොම install කරලා බලලා තමයි මට WAMP server එක වැඩ කරන විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඇත්තටම ඒක එහෙම හදාගන්න වෙන සිද්ධියක් තියෙන්නේ හැමෝටම එහෙමයි කාට වුණත් එහෙමයි right හැමෝගෙම කම්පියුටර්ස් වල එකපාර සර්වර් එක රන් වෙන්නේ නැහැ. මමත් කීප වතාවක් ඉන්ස්ටෝල් කරලා තමයි මේක ඉන්ස්ටෝල් කරගත්තේ. දැන් මම ඉන්ස්ටෝල් කරපු version වල එක version එකක් තියෙනවා පුතේ ඒකේ ෆයිල් size එක MB 444ක්. දැන් මම ඉන්ස්ටෝල් කරලා තියෙන version එකේ ෆයිල් size එක GB 2.38ක්. හරි ඒ විදිහේ වෙනස්කම් තියෙනවා. ඉතින් මම කිව්වේ අපේ කම්පියුටර් එක ක්ලයන්ට් කම්පියුටර් එකක්. එතකොට අපි මේක එක software එකක් install කරලා server කම්පියුටර් එකක් තමයි කරගන්න හදන්නේ. එතකොට චූටි බාධක එන්න පුළුවන්. ලේසි නෑ වැඩේ. හරි. එහෙනම් ඔන්න පළවෙනි පැට්‍රිකල් එක හැමෝටම මේ පැට්‍රිකල් එක කරන්න පුළුවන්. මේකට වෙලාවක් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නෑ. අපි යමු දෙවෙනි පැට්‍රිකල් එකට. ඔයා දන්නවා මේ echo command එකෙන් හරි මේ echo කියන විධානයෙන් අපිට echo කරන්න පුළුවන් string එකක් විතරක් නෙමෙයි කියලා. හරි අපිට echo command එකෙන් echo කරන්න පුළුවන් string එකක් විතරක් නෙමෙයි. හරි string එකක් විතරක් නෙමෙයි. අපිට මේකෙන් integer echo කරන්න පුළුවන්. තව මොනවාද? අපිට මේකෙන් float echo කරන්න පුළුවන්. අපිට මේකෙන් string echo කරන්න පුළුවන්, variable echo කරන්න පුළුවන්. right. අපි ඒ වගේ කීපයක් කරලා බලමු. හරි. දෙවෙනි පැට්‍රිකල් එක පැට්‍රිකල් 2 හරි. මම echo කරනවා පුතේ ICD කියන වචනේ. හරි. ඊට පස්සේ හරි මම තව string එකක් echo කරන්නම් ICD වලට පස්සේ මම ගන්නම් මෙතන SFT කියලා. SFT කියන string එකත් echo කරනවා. ඔන්න මම මුලින්ම echo කරලා තියෙනවා ICD කියලා. ඊට පස්සේ මම echo කරලා තියෙනවා SFT කියලා. right. මම ෆයිල් එක සේව් කරා. මේකට ගිහින් රන් කරලා බලන්න. හරි. මොකද උනේ? ICD SFT කියලා තනි පේලිය echo වුණා. තනි පේලිය display වුණා. හරි. ඔන්න බලන්නකෝ. අපි මේක අයින් කරමු. හරි. ICD විතරයි තියෙන්නේ දැන්. echo ICD විතරයි තියෙන්නේ. right. echo ICD කිව්වට පස්සේ ICD කියන එක display වෙනවා. echo command එක වහලා දාලා මම ආය අලුත් echo command එකකින් කියනවා echo SFT කියලා. right. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඊළඟ පේලිය කිව්වහම සාමාන්‍යයෙන් ඊළඟ පේලියනේ SFT කියලා echo වෙන්න ඕනේ. හැබැයි එහෙම උනේ නෑ. මොකද උනේ? එකම පේලිය තමයි SFT කියලා echo උනේ. මොකද්ද හේතුව? මම ඔයගලන්ට lesson එක උගන්වද්දි කියලා දුන්නා. මොකද්ද හේතුව? මේකට හේතුව හරි මම මෙතනදී කියලා නෑ line break එකක් දාන්න කියලා. මම මෙතනදී කියලා නෑ line break එකක් දාන්න කියලා. ඒ කියන්නේ ICD කියලා echo කරාට පස්සේ ඊළඟ එක echo කරන්න කලින් line එක break කරන්න පල්ලෙහා පේලියට එන්න කියලා විධානයක් මම මෙතන දීලා නෑ. ඒකයි මෙහෙම උනේ. හරි. එහෙනම් මම ඊළඟ පේලියට එන්න ඕනේ නම් මෙතන echo කරන්න වෙනවා break එකක්. හරි. break එකක් අපිට echo කරන්න වෙනවා. ඒ කියන්නේ මට කියන්න සිද්ධ වෙනවා මට මෙතන line එක කඩන්න කියලා. line එක කඩනවා කියන්නේ break කරනවට. හරි. එහෙනම් break කරන්න කියලා කියන්න සිද්ධ වෙනවා. ඔයාට PHP වලදී මෙන්න මෙහෙම කරන්න බෑ පුතේ. හරි. break command එක මෙහෙම නම් දාන්න බෑ. හරි. අපි දාලා run කරලා බලමු මොකක් හරි අවුලක් වෙනවද කියලා. ඔන්න බලන්න මම දාලා තියෙන්නේ echo ICD break echo SFT කියලා. right. මම මේක run කරනවා. මොකද වෙන්නේ? පතරංග error එකක් එනවා නේද? හරි බොහොම සන්තෝසයි. error එකක් එනවා. pass error, syntax error. හරි. unexpected error එකක් එනවා. syntax error එකක් තියෙනවා. right. syntax error කියලා කියන්නේ PHP වලදී මෙන්න මෙහෙම දාන්න බෑ.
හරි PHP වලදී කිසිම වෙලාවක ටැග් එකක් නිකන් ඩිස්ප්ලේ කරන්න බෑ. හරි ටැග්ස් රන් වෙන්නේ නැහැ PHP වලදී. HTML සහ ටැග්ස් PHP වලදී නිකන් දැම්මට රන් වෙන්නේ නැහැ. එහෙනම් බ්‍රේක් එක මෙහෙම දාන්න බෑ. අපිට ලයින් බ්‍රේක් එකක් දාන්න ඕන නම් අපිට සිද්ධ වෙනවා බ්‍රේක් එක එකෝ කරන්න. හරි අපිට සිද්ධ වෙනවා බ්‍රේක් එක එකෝ කරන්න. කොහොමද බ්‍රේක් එක එකෝ කරන්නේ? එකෝ උඩු කොමා ඇතුලේ තමයි බ්‍රේක් එක දාන්නේ. එකෝ කියලා උඩු කොමා ඇතුලේ තමයි මොකක්ද දාන්නේද? බ්‍රේක් එක දාන්නේ. උඩු කොමා ඇතුලේ තමයි බ්‍රේක් ටැග් එක දාන්නේ. හරි. මම ඔන්න උඩු කොමා ඇතුලේ බ්‍රේක් ටැග් එක දාලා සේව් කරනවා. දැන් තියෙන්නේ එකෝ ICT ඊට පස්සේ එකෝ බ්‍රේක් එකෝ SFT. ඉස්සරලාම ICT කියලා ඩිස්ප්ලේ කරන්නලු ඊට පස්සේ එකෝ කරන්නලු බ්‍රේක් එකක්. ඒ කියන්නේ පෙන්වන්නලු ලයින් බ්‍රේක් එකක් ඊට පස්සේ ඊළඟ ලයින් එකේ SFT කියලා එකෝ කරන්නලු. හරි මම රිෆ්‍රෙෂ් කරන්නම්. රයිට්. පැහැදිලිව අපිට පෙන්නලා තියෙනවා මෙතන. මොකද වෙලා තියෙන්නේ? ICT සහ SFT කියලා ලයින් දෙකක එකෝ වෙලා තියෙනවා. හරි. තව අවස්ථාවක් වලට කොහොම මම කියලා දෙන්නම්. තව අවස්ථාවක් කොහොම කියලා දෙන්නම්. ඔයා පුතේ මෙතන එකෝ කරද්දි බ්‍රේක් එක එකෝ කරද්දි දෙපැත්ත උඩුකම දාන්න නැතුව එකෝ බ්‍රේක් කියලා ලිව්වොත් එහෙම එකෝ බ්‍රේක් කියලා ලිව්වොත් එහෙම ඒක හරියයිද වැරදිද? සේව් කරා. හරියයිද වැරදිද? රයිට්. මොකද උනේ? එරර් එකක් ආවා. හරි එරර් එකක් ආවා. රයිට් එරර් එකක් ආවා. එහෙනම් එහෙම කරන්න බෑ. අනිවාර්යයෙන් එකෝ එකක් දානවා නම් අපි දිත්ත උඩුකම හෝ තනි උඩුකම ඇතුළේ තමයි එකෝ එක දාන්න ඕනේ. හරි අපි මෙතනදී ටැග් එකක් එකෝ කරනවා නම් හරි ටැග් එකක් එකෝ කරනවා නම් ටැග් එක දාන්න ඕනේ උඩුකම ඇතුළේම තමයි. ටැග් එක දාන්න ඕනේ උඩුකම ඇතුළේම තමයි. රයිට්. එතකොට ටැග් එකකට අපි ගණන් ගන්නේ ස්ට්‍රින්ග් එකක් කියලා. ටැග් එකක් ගණන් ගන්නේ අපි ස්ට්‍රින්ග් එකක් කියලා. රයිට්. එහෙනම් ඔන්න අපේ දෙවෙනි පැට්‍රිකල් එක. ඇත්තටම මේක නෙමෙයි දෙවෙනි පැට්‍රිකල් එක. මේ තුන්වෙනි එක මම තුන්වෙනි එකත් දෙවෙනි එකත් එක්කම කියලා දුන්නා. දෙවෙනි පැට්‍රිකල් එක මෙන්න මේක. දෙවෙනි පැට්‍රිකල් එක එකෝ ICT එකෝ SFT. හරි. එකෝ වෙන්නේ එකම පේළියේ. එකෝ වෙන්නේ එකම පේළියේ. රයිට්. ඔක තමයි අපේ දෙවෙනි පැට්‍රිකල් එක. පොතේ කරන ළමයි කරන්න. ළමයි හැමෝම කරන්න. ඔක තමයි දෙවෙනි පැට්‍රිකල් එක අපේ. සර් ඔව් අහන්න පුතේ. සර් දැන් අර මම සර්ට කිව්වනේ ඉස්සර වෙලා මේ තාම අයිකන් එක තැඹිලි පාටයි කියලා. ඔව්. සර් දැන් මම මේ කෝඩ් එක රන් කරලා බැලුවා සර් වැඩ කරනවා. රන් වෙනවද? ඔව් සර් රන් වෙනවා මේ එක සර්විස් එකක් වැඩ කරන්නේ නැහැ කියලා වැටෙනවා හැබැයි. ඒ SQL එක. ඒකනේ මං කිව්වේ දැන් ඔතන සර්විසස් ගොඩක්නේ රන් වෙන්නේ. එක සර්විස් එකක් හරියට වැඩ කරන්නේ නැත්නම් ඒක කොළපාඩ වෙන්නේ නැහැ. all services හරියට රන් වෙනවා නම් විතරයි ඔක්කොම සර්විසස් හරියට රන් වෙනවා නම් විතරයි ඕක කොළපාඩ වෙන්නේ. එතකොට ඔයාගේ තැඹිලි පාඩ වෙනවා කියන්නේ මොකක් හරි සර්විස් එකක් හරියට වැඩ කරන්නේ නැහැ. දැන් අපිට මෙතනදී ඕනේ PHP. හරි. PHP හරියට රන් වෙනවා ඇති. එහෙනම් MySQL හරි මොකක් හරි වෙන මොකක් හරි MariaDB හරි වෙන මොනවා හරි software එකක් ඕක ඇතුලේ හරියට රන් වෙන්නේ නැතුව ඇති. ඒකයි ඔය error එකෙන්නේ. ඔයාට වැඩේ කරනවා නම් ඔයා ඔහොම කරගෙන යන්න ආයි වෙනම install කරන්න යන්න එපා. පස්සේ අපි වෙන හරි එකක් බලලා install කරමු ඔක්කොම services run වෙන එකක්. හරිද? හරි සර්. PHP run වෙනව නේද? ඔව් සර් රන් වෙනවා. එන අවුලක් නැහැ. එහෙනම් දැනට අවුලක් නැහැ. එහෙම අපි වැඩ කරන්නේ නැහැ. නමුත් අපි ප්‍රොජෙක්ට් එකක් කරනව නෙමෙයිනේ. ඉගෙන ගන්නවනේ දැන් ටෙස්ට් කරලා බලනවනේ. ඒකින්ද අවුලක් නැහැ. හරි මේක තමයි දෙවෙනි පැට්‍රිකල් එක. තුන්වෙනි පැට්‍රිකල් එක පුතේ. මොකද්ද? එකෝ බ්‍රේක්. එකෝ බ්‍රේක්. ඔන්න මම බ්‍රේක් එකක් එකෝ කරාට පස්සේ අවුට්පුට් එක අපිට හම්බෙන්නේ ලයින් දෙකක. අපිට අවුට්පුට් එක හම්බෙන්නේ ලයින් දෙකක. හරි. ඔක තමයි තුන්වෙනි පැට්‍රිකල් එක. මම තාම ඔයගොල්ලන්ට ප්‍රශ්න දෙන්න ගත්තේ නැහැ. තාම ඔයගොල්ලන්ට මම ප්‍රශ්න දෙන්න ගත්තේ නැහැ මුලින්දා. ඒකින්ද ඊටා කුඩා සරල කොටසක් මුලින් ඉගෙනුවත්
බොහොම සාවධානව අහන් ඉන්න. මොකද ගත්තු ගමන් විශාල කොටස් උගන්වන්න සංකීර්ණ විෂය කරුණු උගන්වන්න තරම් හරි එහෙම කරන්න බෑනේ. මොකද අපිට PHP ප්‍රැක්ටිකල් කරනවා කියලා කියන්නේ Python ප්‍රැක්ටිකල් කරනවට වඩා ටිකක් චුට්ටක් අමාරුයි. මොකද හැම වෙලේම මට සිද්ධ වෙනවා ඕගොල්ලන්ට එන errors. හරි. පෙන්නන errors, පයින් errors පෙන්නන්න සිද්ධ වෙනවා මට හැම වෙලේම ඕගොල්ලන්ට. ඒකින්ද Python ප්‍රැක්ටිකල් කරනවට වඩා ටිකක් අමාරුයි PHP ප්‍රැක්ටිකල් කරන එක. අපි දඟලන්නේ හදිස්සි කරන්නේ නැතුව ලස්සනට පිළිවෙලට වැඩේ කරගෙන යමු. ඊට පස්සේ මම තව ටික දවසකින් දානවා Python practical class එකක්. Python practical කරන්න අවශ්‍ය සියලුම ළමයින්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් ඈ. හරි. පුතේ අපි ඊළඟට ඉගෙන ගමු. අපි කොහොමද echo tag එකකින් නැත්නම් echo command එක ඇතුලේ concat කරන්න කියලා. concat කරන්න කියලා. මෙන්න මෙහෙමයි concat කරන්නේ. concat කරනවා කියලා කියන්නේ දැන් මම echo command තුනක හරි echo command තුනකනේ මෙන්න මේක දැම්මේ. echo ICT, echo break, echo SFT, echo command තුනකින් line තුනකින් තමයි දැම්මේ. හරි මට තනි echo command එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. තනි echo command එකකින් මට මේ වැඩේ කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? හරි. කරන විදි කීපයක් තියෙනවා මම කියලා දෙන්නම් බලා ගන්න. මම දානවා echo. මොකද්ද මට echo වෙන්න ඕනේ? මට echo වෙන්න ඕනේ මුලින්ම ICT. ඊට පස්සේ break එක. එහෙනම් මම දානවා break එක. ICT වලට පස්සේ break එක. ඊට පස්සේ SFT. right. ඔහොම ගියොත් මොනවා වෙයිද? එක echo එකක් ඇතුලේ ICT break SFT කියලා ගහනවා. මොනවා වෙයිද? run වෙයිද? මොන හරි error එකක් එයිද? error එකක් එයි නේද? error එකක් එයි කියලා කියනවා බලමු. error එකක් ආවේ නැහැ. හරි. නිවැරදි output එක ආවේ. හරිම output එක ආවා. හරි. ICT පළවෙනි පේලියේ break එකක් දෙවෙනි පේලියේ SFT විදියට echo වුණා. අවුලක් වුණේ නැහැ. ඔන්න බලන්න. මම break එක අයින් කරන්නම්. දැක්කද? හරි බ්‍රේක් එක දැම්මම මෙහෙම ලයින් එක පල්ලෙහාට එනවා. බ්‍රේක් එක දැම්මම ලයින් එක පල්ලෙහාට එනවා. හරි මම තව බ්‍රේක් එකක් දැම්මොත් එහෙම තව ලයින් එකක් පල්ලෙහාට එන්න ඕනේ. දැක්කද? එහෙනම් මේ විදිහට අපිට කෝඩ් එක ලියන්න පුළුවන්. මේ විදිහට අපිට කෝඩ් එක ලියන්න පුළුවන්. හරි. ලියා ගන්න ඊළඟ ප්‍රැක්ටිකල් එක. මට පුතේ ප්‍රැක්ටිකල් නම්බර්ස් දාගන්න. හරි ඕගොල්ලෝ මේ කෝඩ් ලිව්වත් කමක් නැහැ. අවශ්‍ය තමයි ප්‍රැක්ටිකල් නම්බර්ස් දාගන්න. ගණන් කරගන්න මම ප්‍රැක්ටිකල් කීයක් කරාද කියලා මට ක්ලාස් එක ඉවරෙද්දී ප්‍රැක්ටිකල් කරපු ගාන කියන්න ඕනේ ඈ. දැන් කීයද? BR tag එකට අර මේ උඩු කොමා දෙක දාලා රන් කරොත් මේ error එකක් එනවද? ඉන්න මම දැන් ක්‍රම කීපයකට කරලා පෙන්නනවා. හරි ඉස්සලා මේ ක්‍රමය ලියන්නකෝ. ඉස්සලා මේ ක්‍රමය කරමු. ක්‍රම කීපයකට කරලා පෙන්නන්නම්. මේ කීවෙනි ප්‍රැක්ටිකල් එකද? කීවෙනි කෝඩ් එකද? 4 සර්. කෝඩ් 4 නියමයි. රයිට්. මේකත් හරි එහෙනම් අපි තව ක්‍රමයක් කරලා බලමු. තව ක්‍රමයක් try කරලා බලමු. මම echo කරනවා ICT echo ICT ඒකට මම concat කරනවා. concat කරන්නේ අපි dot එකක් තියලා. ඔන්න මම echo කරනවා ICT කියලා string එකක්. ඒ echo කරපු ICT කියන string එකට එකතු කරනවා මම concat කරනවා break එකක්. උතේ break එක දාන්න ඕනේ අපි උඩුකම ඇතුලේ. break එක දාන්න ඕනේ උඩුකම ඇතුලේ. break එකක් concat කරා මම ඊට පස්සේ ඒ break එකට මම concat කරනවා SFT කියන string එක. SFT කියන string එක. right? හරි. මගේ echo command එක මම දීලා ඉවරයි කියන්නේ මම semicolon එකක් තිබ්බා. අනිවාර්යෙන් semicolon දාන්න ඕනේ. හරි. echo කරා ICT concat break concat SFT. right. බලමු run කරලා. save. right. හරියනව නේද මේ විදියට කරන්න පුළුවන් නේද එහෙනම්? එකම echo statement එකකින්
එකම එක ස්ටේට්මන්ට් එකකින් concat කියන එක යොදමින් අපිට string කීපයක් එකපාර එකෝ කරන්න පුළුවන්. string කීපයක් එකපාර එකෝ කරන්න පුළුවන්. එකම එකෝ ස්ටේට්මන්ට් එකක එකපාර string කීපයක් එකෝ කරන්න පුළුවන් concat කරලා. right එහෙනම් ඔන්න පස්වෙනි කෝඩ් එක. අපි කොහොමද ඇහුවේ? ඔව් සර්. right. ඔන්න පස්වෙනි කෝඩ් එක. ඔය පුතේ කෝඩ් එක ගැන චූටි විස්තරයක් වඩා අවශ්‍ය නම් ලියා ගන්න. මේක මෙහෙම කරේ concat කරලා මෙහෙම concat කරන්න පුළුවන්. හරි. ඔයාලගේ චූටි නෝට් එකක් දාගෙන මේ වැඩේ කම්ප්ලීට් කරලා තියාගන්න ඕගොල්ලන්ට වටිනවා. නැත්නම් තව ටික දවසකින් ප්‍රැක්ටිකල් එකක් කරාද කියලා මතක නැති වෙයි. ඉදිරි ප්‍රයෝජනය සඳහා ඔයගොල්ලෝ කැම්පස් යන්න ඉන්න දරුවෝ ඉදිරි ප්‍රයෝජනය සඳහා මේවා චුට්ටක් නෝට් එකක් දාලා තියාගන්නවා නම් ඒක ඔයගොල්ලන්ට වඩාත් ප්‍රයෝජනවත් වෙයි. සර් මෙහෙම කියලා දුන්නනේ ඒ කාලේ ප්‍රැක්ටිකල් එකක් කරානේ ඒක වටිනවනේ කියලා. එතකොට මතක් වෙයි ඈ. හරි. ඊළඟ එකත් අපි කරමු. තව කාට හරි අදහසක් තියෙනවද වෙන ආකාරයකට මේ වැඩේ කරන්න පුළුවන් කියලා? වෙන ආකාරයකට මේක කරන්න පුළුවන් කියලා තව කාට හරි අදහසක් තියෙනවද? සර් වේරියබල් දෙකක් අරගෙන x කියලා y නෑ කියලා තාම අරගෙන වේරියබල් වලට ගියේ නෑ. තාම වේරියබල් වලට ගියේ නෑ අපි. එහෙම ඇරෙන්න. නෑ නේද? හරි. එහෙම ඇරෙන්න වෙන අදහසක් නෑ. හරි. එහෙනම් ඔන්න අපි ක්‍රම කීපයකට එකම වැඩේ කරා. ක්‍රම කීපයකට අපි එකම වැඩේ කරා. එකම වැඩේ කරා. right? හරි. අපි එමු දැන්. අපි එමු. අපි තව ෂූරි වැඩක් කරමු. අපි බලමු. දැන් අපි මේ මෙච්චර වෙලා එකෝ කරේ මොනවද? string නේ. අපි මෙච්චර වෙලා එකෝ කරේ string. හරි. මම එකෝ කරලා බලන්නම්. 10. එකෝ 10 කියලා මම ගෙලින්ම ගහනවා. බලමු මොකද වෙන්නේ කියලා. හරි. 10 එකෝ වුණා. ඒ කියන්නේ අපිට එකෝ ස්ටේට්මන්ට් එකෙන් ඉන්ටිජර් එකක් පූර්ණ සංඛ්‍යාවක් එකපාර එකෝ කරලා දාන්න පුළුවන්. එකපාර පූර්ණ සංඛ්‍යාවක් එකෝ කරලා දාන්න පුළුවන්. right? ඊළඟ කෝඩ් එක මේක. අතක තියාගන්න කෝඩ් එක ලියද්දි PHP open tag එකයි close tag එකයි තියෙන්න ඕනේ. හරි. PHP open tag එකයි close tag එකයි තියෙන්න ඕනේ. වෙන වෙනම අද දැන් අපි කෝඩ් එක එක જાතිය ගොඩක් කරන මේ. කෝඩ් ගොඩක් කරනවා අපි එක එක જાතිය. හරි. ඒකත් හරි. ඊට පස්සේ මම දශම සංඛ්‍යාවක් එකෝ කරලා බලන්න. 12.55 12.55 මං එකෝ කරන්න කියලා කියනවා. එකෝ කරන්න කියලා කියනවා. right. රිෆ්‍රෙෂ් කරලා බලද්දී හරි. මට ෆ්ලොට් එකක් දශම සංඛ්‍යාවක් එකෝ කරන්න පුළුවන් පුතේ. හරි. දශම සංඛ්‍යාවක් එකෝ කරන්නත් පුළුවන් මට. හරි. එහෙනම් ඊළඟ කෝඩ් එක ඕක. ඊළඟ කෝඩ් එක ඕක. right. මේ හැම එකක්ම හොඳට බලන් ඉන්න මොකද මම දන්නවා ඔයගොල්ලෝ තනියෙන් මේ වැඩේ කරන්නේ නැහැ. හරි. එතකොට මම දෙන ගයිඩ්ලයින්ස් හරියට පිළිපදින්න ඕනේ. එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. කාටවත් බෑ මේ පොඩි ඒවා කරන්නේ අපෝ ඔක මට තේරෙනවනේ කියලා අහවලන් ඉන්න. පොඩි ඒවද කරන්නේ නැද්ද කියන එක මම තීරණය කරන්නේ. හරි. මම දන්නවා මේව කවුරුත් try කරලා බලන්නේ නැහැ කියලා. පොඩි දේවල් සමහර වෙලාවට එහෙම කරන්න බෑ PHP වලදී. වැරදෙන්න පුළුවන්. ඒකින්ද හොඳට බලන්න. හොඳට බලන්න. right. මම එකෝ කරනවා පහ එකතු කිරීම පහ පුළුවන්ද? ඔයාලා පොඩ්ඩක් හිතලා කියන්න මේ පුළුවන්ද එකෝ කරන්න කියනවා පහ එකතු කිරීම පහ. එකෝ කමාන්ඩ් එක ඇතුලේ කැල්කියුලේෂන් එකක් දාලා පුළුවන්ද? නෑ. බෑලු. තව? පුළුවන් සර්. පුළුවන්. right. අවුලක් උන්නේ නැහැ. එහෙනම් මට එකෝ කමාන්ඩ් එක ඇතුලේ පූර්ණ සංඛ්‍යා සුළු කිරීමක් යොදන්න පුළුවන්. මේව නෝට් එකක් දාගන්න තියාගන්න. right. නෝට් එකක් දාගන්න තියාගන්න. ක්ලාස් එක ඉවර වුණාම ඕගොල්ලෝ ලියපු නෝට් එක ඕගොල්ලෝ දාගත්තු නෝට් එක කොච්චර කැත වුණත් කමක් නැහැ. ඒක මට ෆොටෝ එකක් ගහලා එවන්න ඉන්බොක්ස්
හරි WhatsApp inbox message එකක් දාන්න ඕගොල්ලෝ ලියාගත්ත නෝට් එක ෆොටෝ එකක් ගහලා මම හොඳම නෝට් එක බලලා ඉවරලා group වලට share කරනවා කවුද ලියුවා කියලා කියන්නේ නැහැ හරි හොඳම නෝට් එක බලලා පැහැදිලි නෝට් එකක් බලලා group වලට share කරනවා right අනිත් ළමයින්ට බලා ගන්න ඒකින්ද හැමෝම චුටි නෝට් එකක් දාගන්න ඕගොල්ලන්ට තේරෙන භාෂාවෙන් ලියා ගන්න එකෝ කමාන්ඩ් එකක් ඇතුලේ පූර්ණ සංඛ්‍යා සුළු කරන්න පුළුවන් හරි පහ එකතු කිරීම පහනේ ගැහුවේ අපි එකතු කිරීමේ ලකුණු එතන ගැහුවේ 10 අඩු කිරීම 8 හරි එකෝ 20 ගුණ කිරීම 5 right හරි හරි මට බ්‍රේක් එක දාන්න අමතක වුණා මම මේකට කන්කැට් කරනවා බ්‍රේක් එකක් මේකටත් මම කන්කැට් කරනවා බ්‍රේක් එකක් right අවසානයකට බ්‍රේක් එකක් දාන්න ඕනේ නැහැ එතනින් පල්ලෙහාට මොකුත් නැහැ නේ හරි අවුලක් වුණා මොකද උනේ මොකද උනේ අවුලක් එනවා error එකක් එනවා pass error syntax error comma unexpected right මොකක්ද අවුල මොකක්ද අවුල error එක පෙන්වන්නේ පුතේ මේ වහන්න error එක පෙන්වන්නේ line 2 වල line 2 එක තමයි error එක පෙන්වන්නේ මොකක්ද අවුල මට හොයලා කියන්න මොකක්ද අවුල කියලා මට කවුරු හරි කෙනෙක් හොයලා කියන්න මොකක්ද අවුල අදහසක් තියෙනවද මොකක්ද අවුල කියලා තියෙනවද නැද්ද අදහසක් හිතා ගන්න පුළුවන්ද මොකද්ද වැරද්ද කියලා බ්‍රේක් ටැග් එක දාපු තැන වැරද්ද සර් මොකද දෙවෙනි වේලියේනේ වැරද්ද සර් තියෙන්නේ බ්‍රේක් ටැග් දෙවෙනි එක වේලියේ වැරද්ද තියෙන්නේ මතක තියාගන්න මෙතනදී line 2 එකේ error එක තියෙන කියලා පෙන්නුවාට හරි සමහර වෙලාවට ඊට උඩ line එකකදී හෝ පහළ line එකකදී error එක තියෙන්න පුළුවන් හරි ඒක තමයි කියන්නේ PHP ක්‍රමලේඛන භාෂාව චුට්ටක් අනිත් ඒවාට වඩා වෙනස් හරි හරියටම line එක නැත්නම් වැරද්ද මෙන්න මෙතන ෆයර් කරන line එක දිහා විතරක් අපි බැලුවොත් අපිට වැරද්ද සමහර විට පේන්නේ නැතුව යන්න පුළුවන් සමහර වෙලාවට හරි අපි චුටි වැඩක් කරලා බලමු මෙන්න මේ කැල්කියුලේෂන් එකකට වරහණක් දාලා බලමු මේ කැල්කියුලේෂන් එකට වරහණක් දාලා බලමු මොකද වෙන්නේ කියලා හරි දැන් මගේ error එක ෆයර් වෙන්නේ line 3 වල මම line 3 එකටත් වරහණක් දාලා බලනවා හරි සේව් කරා right ඒ පාර මගේ error එක ෆයර් වෙන එක නැවතුණා මොකද උනේ එතනදී මම වරහණක් දාලා නොතිබ්බම ඒක තමයි මම කියන්නේ මේ චූටි චූටි දේවල් ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ හරි මෙහෙම කෝඩ් එකක් දුන්නොත් ඇති ඕගොල්ලන්ගේ විභාගෙදී එක ප්‍රශ්නයකට උත්තර ලියන එක වරද්දන්න ඒක තමයි මම මේ වැඩේ මෙන්න මේ පැට්‍රිකල් එක සූදානම් කරේ හරි බොහොම සංයමයෙන් බලන් ඉන්න හරි මෙහෙම කෝඩ් එක ලිව්වහම වෙන්නේ මෙන්න මේ කැල්කියුලේෂන් එක වෙන්න කලින් පහට පහක් එකතු වෙන්න කලින් මුලින්ම වෙන්නේ මෙන්න මේ පහ සහ බ්‍රේක් කියන එක කන්කැට් වෙනවා හරි පහ කන්කැට් වෙනවා බ්‍රේක් එකට ඊට පස්සේ ඒකට එකතු කරනවා පහක් ඒක තමයි වෙන්නේ හරි මේ විදියට තියෙද්දි පුතේ වරහන් නොදා තියෙද්දි මුලින්ම වෙන්නේ එකතු කිරීම නෙමෙයි මුලින්ම වෙන්නේ මෙන්න මේ පහට මෙන්න මේ බ්‍රේක් එක කන්කැට් වෙන එක ඊට පස්සේ පහට බ්‍රේක් එක කන්කැට් වුණා ඒකට එකතු කරනවා පහක් ඒකට එකතු කරනවා පහක් ඒක තමයි වෙන්නේ හරි එහෙම වුණ හින්දා තමයි ඒක ආවේ මම මේ පහ එකතු කිරීම පහ කියන එක වරහන් ඇතුලේ දැම්මහම මුලින්ම වරහන් ඇතුලේ පහයි පහයි එකතු වෙනවා 10යි ඒ 10 තමයි කන්කැට් වෙන්නේ බ්‍රේක් එකට ඒක තමයි මෙහෙම දැම්මම වැඩේ හරි ගියේ හරි ඊට පස්සේ යට වේලියෙත් ඒකමයි වෙන්නේ 10න් 8ක් මුලින්ම අඩු කරනවා අපි එහෙනම් අපිට පුළුවන් ඒක දාන්න වරහන් ඇතුලේ හරි ඊට පස්සේ වරහන් ඇතුලේ තියෙන කැල්කියුලේෂන් එක වුණාම වෙලා එනෝනේ ආන්සර් එකක් එන්නේ ආන්සර් එක තමයි බ්‍රේක් එකත් එක්ක කන්කැට් වෙන්නේ
ඒකින්ද අපිට මෙතනදී බ්‍රේක් එක භාවිතා කරන්න පුළුවන්. හරි වරහන් භාවිතා කරලා කන්කැට් එක දාන්න පුළුවන්. හැමෝටම තේරුණාද? ඔව් සර්. හැමෝටම තේරුණා. රයිට්. එහෙනම් මේකක් දාගන්න පුතේ. මේකක් දාගන්න. ළමයි කහලා තියෙනවා කන්කැට් වෙනවා කියන්නේ මොකද්ද කියලා. පුතේ අපි කන්කැට් කරනවා කියලා කියන්නේ අපි මෙන්න මෙහෙම දෙයක්. අපිට දෙයක් එක ළඟ ලියන්න පුළුවන්. එකට එකතු කරන්න. අපි දෙයක් එකට සම්බන්ධ කරන්න කන්කැට් කියන එක කන්කැට් භාවිතා. හරි දේවල් දෙකක් කම්පනන්ට් දෙකක් නැත්නම් දත්ත දෙකක් මොනවා හරි අයිතම කිහිපයක් එකට සම්බන්ධ කරන්න එකට එකතු කරලා ලියන්න කන්කැට් කියන එක භාවිතා කරනවා. එතකොට අපි PHP වලදී පුතේ කන්කැට් කරන්නේ ඩොට් එක තියලා. හරි PHP වලදී කන්කැට් කරන්නේ ඩොට් එක තියලා. ඇත්තටම කන්කැට් එකෙන් කරන්නේ දේ මොනවා හරි දෙකක් එකතු කරන එක. හරි දැන් අපිට අංක ගණිතමය ලෙස එකතු කරන එක නෙමෙයි. හරි ඔයා දන්නවනේ මෙන්න මේ එකතු කිරීම. හරි මේ 10 එකතු කිරීම 20 මේක නෙමෙයි. මෙතනදී මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන සංඛ්‍යා දෙක අංක ගණිතමය විදිහට එකතු වෙනවා. ඒ කියන්නේ 10යි 20යි එකතු වුණාම 30යි. එහෙම එකතු වෙනවා. හරි. ඔයා 10යි 20යි කන්කැට් කරොත් එහෙම ඔයාට එනවා රිසල්ට් එක මොකද්ද? 10යි 20 කියලා. 10යි 20යි කන්කැට් කරොත් එහෙම ඔයාට එනවා රිසල්ට් එකක් 10යි 20 කියලා. ඒ කියන්නේ මේ දෙක මේ අයිටම දෙක එක ළඟ ලිය වෙනවා. මේ අයිටම දෙක එකට එකතු වෙනවා. හරි. හැබැයි එකට එකතු වෙන්නේ ගණිත මේ විදියට නෙමෙයි. මුළු වීමක් වෙන්නේ නැහැ. දැන් අපි කන්කැට් කරොත් එහෙම ET එකට කන්කැට් කරනවා මම SFT. හරි. අපිට අවුට්පුට් වෙනවා ET SFT කියලා. එකට ස්පේස් එකක්වත් නැහැ. ස්පේස් එකක්වත් නැහැ. හරි. මම කන්කැට් කරොත් එහෙම ET ICT SFT ET ICT SFT හරි අවුට්පුට් වෙනවා ET ICT SFT කියලා. හරි ඩිල්ගේ තේරුණාද? පුතේ තේරුණාද? ප්‍රශ්න අප දරුවා තේරුණා සර්. රයිට් ඕකේ. ඔන්නෝක තමයි කන්කැට් වෙනවා කියලා කියන්නේ. හරි. දැන් අපි එකෝ කමාන්ඩ් එකක් ඇතුලේ නැත්නම් එකෝ ස්ටේට්මන්ට් එකක් ඇතුලේ පූර්ණ සංඛ්‍යා සුළු කිරීම කරා. පූර්ණ සංඛ්‍යා සුළු කිරීම කරා. හරි. ඔයගොල්ලෝ මං හිතන්නේ ලියා ගන්න ඇති. කෝඩ් කරන ළමයි කෝඩ් කරන්න ඇති. පූර්ණ සංඛ්‍යා සුළු කිරීම ඔයගොල්ලෝ එකෝ ස්ටේට්මන්ට් එකක් ඇතුලේ කරා. හරි. දැම්මම ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම්. එකෝ ස්ටේට්මන්ට් එකක් ඇතුලේ දශම සංඛ්‍යා සුළු කිරීමක් දාලා. හරි. එකෝ ස්ටේට්මන්ට් එකක් ඇතුලේ දශම සංඛ්‍යා සුළු කිරීමක් ඇතුළත් කරලා පෙන්නන්නම්. කරන්න පුළුවන්ද කියලා. 4.5ට දැන් දශම සංඛ්‍යා එකෝ කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒක අපි කරානේ. 4.5ට මම එකතු කරනවා 6.2. එනේ මේ යටට මකන්න නැත්නම් එරස් වෙනවා. 4.5ට එකතු කරනවා 6.2. රයිට් කෝඩ් එක සේව් කරා මම රන් කරලා බලනම හරිය උත්තරේ එනවා 10.7යි. 10.7යි කියලා උත්තරේ එනවා. රයිට් මම තව එකෝ එකක් ගහනවා. මම 5.5ට එකතු කරනවා 20ක්. ඒ කියන්නේ දශම සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි එකතු කරනවා මම. හරි. උඩ කැල්කියුලේෂන් එකට මම බ්‍රේක් එකක් දාගෙන ඉන්නම් පුතේ. නැත්තම් ආයෙ මොකද වෙන්නේ? එකම පේලිය ලිය වෙනවනේ. ඒකින්ද උඩ කැල්කියුලේෂන් එකට මම බ්‍රේක් එකක් දාගෙන ඉන්නම්. හරි. උඩ කැල්කියුලේෂන් එකට පස්සේ මම බ්‍රේක් එකක් දැම්මා. ඊට පස්සේ යට කැල්කියුලේෂන් එකක් තියෙනවා. හරි. කිසිම අවුලක් උනේ නැහැ. අපිට එකෝ ස්ටේට්මන්ට් එකක් ඇතුලේ දශම සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ දශම සංඛ්‍යා පූර්ණ සංඛ්‍යා කලවමේ අපිට සුළු කිරීමේ හැකියාව තියෙනවා. හරි මේකක් දාගන්න. මෙතනදී අපි කරලා පෙන්නලා තියෙන්නේ එකෝ ස්ටේට්මන්ට් එකක් ඇතුලේ පූර්ණ සංඛ්‍යා සහ දශම සංඛ්‍යා එකට සුළු කරලා.
හරි. ඒ වැඩෙත් හරි. ඒ වැඩෙත් හරි. ඊට පස්සේ මං එනම් variable හදන තැනට. ඊට පස්සේ මං එනම් variable හදන තැනට. හරි. මට මේ දක්වා කරපු දේවල් තේරුණාද කියලා කියන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවද? ගැටලු තියෙන්න පුළුවන් පුතේ. මේ පොඩි දේවල් වුණාට ඇත්තටම පොඩි දේවල් නෙමෙයි. මේ තැන් වලදී තමයි errors එන්නේ. අපිට ලොකු error එකක් handle කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් theory එකක් එහෙම අපිට වරදින්නේ. අපි හරියට theory එක ඔළුවට දාගත්තොත් එහෙම අපි හරියට theory එක ඉගෙන ගත්තොත් එහෙම අපිට theory එකක් වරදින්නේ නැහැ. හරි. හැබැයි මෙන්න මේ පොඩි තැන් වලදී errors අපිට handle කරන්න සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන්. අපි එහෙම එකක් අහලවත් නැහැ. අපි එහෙම එකක් දන්නේවත් නැහැ. ඒ කියන්නේ PHP මුලින්ම ඉගෙන ගන්නකොට එහෙම errors ගැන අපි කතා කරලත් නැහැ. අන්න එහෙමනම් ඕගොල්ලන්ට ලොකු PHP කෝඩ් එකක් ලියනකොට මෙන්න මේ එන පොඩි errors handle කරන්න තියා හිතා ගන්නවත් බෑ. හරි. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඇත්තට මෙතන error එකක් තියෙනවද කියලා. දැන් බලන්නකො අපි PHP කෝඩ් එකක් ලියලා ඒ කෝඩ් එක රන් කරාම පුතේ PHP කෝඩ් එකක් ලියලා කෝඩ් එක රන් කරාම එකේ තියෙන errors අපිට පාඩින්වත් තැඹිලි පාඩින්වත් පෙන්වන්නේ නැහැ නේද? පෙන්වනවද කෝඩ් එකේ? errors අපිට highlight වෙලා පෙන්වනවද කෝඩ් එකේ? නෑ සර්. නෑ. අපිට error එක ෆයර් කරද්දී error එක තියෙන්නේ මොන line එකේද කියලා විතර චුටි hint එකක් දෙනවා. අපි error එක හොයාගන්න ඕනේ. සමහර විට error එක line එකේ නෙමෙයි වෙන්න පුළුවන් error එක තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. අන්න ඒක අපිට ඇත්තටම අවාසියක්. අන්න ඒකින්ද අපි PHP language එක මුලින් මෙන්න මේ errors ගැන ඉගෙනගෙන ඉන්න ඕනේ. මෙන්න මෙහෙම errors ඉන්න පුළුවන්. හරි errors එන්නේ නැති විදිහට කෝඩ් එකක් ලියන්නේ කොහොමද කියලා ඉගෙනගෙන ඉන්න ඕනේ. ඒකින්ද ඇත්තටම ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා මේ practical session එක. right. අපි යමු ඊළඟ එකට. අපි PHP ෆයිල් එකක් ඇතුලේ variable එකක් හදමු පුතේ. variable එකක් හදමු. හරි. variable එකක් හදන්න ගත්තාම අපිට PHP වලදී තියෙන ප්‍රධානම කාරණය තමයි variable එක හදද්දී variable name එකේ මුලට අපි දානවා $s mark එක. $mark එක දානවා. ඒක තමයි මෙතන තියෙන විශේෂම කාරණය. එහෙනම් PHP language එකෙන් variable එකක් හදනවා නම් ඒක කොතන කොහොම හැදුවත් අනිවාර්යෙන් variable name එකට ඉස්සරහින් $s mark එක තියෙන්න ඕනේ. හරි. variable name එකට ඉස්සරහින් $s mark එක තියෙන්න ඕනේ. right. මම variable එකක් හදන්නම්. මට variable එකට කැමති නමක් දෙන්න පුළුවන්. මම variable එකක් හදනවා x කියලා. පුතේ මම මේ හදන variable එක ඇතුලේ හරි $s $x සමානයි මට මේ හදන variable එක ඇතුලේ ඇත්තම ගබඩා කරලා තියාගන්න පුළුවන් දත්තයක් නේ. හරි. එතකොට මට මෙතන පූර්ණ සංඛ්‍යාත්මක දත්තයක් ගබඩා කරලා තියාගන්න පුළුවන්. ඔන්න මම 10 ගබඩා කරනවා. හරි. ඔන්න මම 10 ගබඩා කරනවා. right. බලමු වැඩි හරි ගියාද කියලා සේව් කරා රන් කරා. හරි මුකුත් පෙන්වන්නේ නැහැ අයියේ. මුකුත් පෙන්වන්න කියලා මම මෙතන කෝඩ් එකේ ලියලා නැහැ. හරි එහෙනම් අපි කියමු පෙන්වන්න කියලා. අපි කියමු එකෝ කරන්න කාවද? මම හදාගත්තු variable එක ඇතුළේ ඉන්න අගය. හරි මම හදාගත්තු variable එක මොකද්ද? x. එහෙනම් $x ව එකෝ කරන්න කියලා මම කියනවා. $x කියන variable එක ඇතුළේ ඉන්න අගය එකෝ කරන්න කියලා මම කියනවා. එතකොට පුතේ ඔන්න මම කෝඩ් එක සේව් කරා. මෙන්න රන් කරා. හරි. එකෝ කරනවා x කියන variable එක ඇතුළේ ඉන්න අගය. x කියන variable එක ඇතුළේ ඉන්න අගය එකෝ කරනවා. right. හරි. මං ආයෙ variable එකක් හදනවා බලන්න. y කියලා. මෙන්න මේ y කියන variable එක තුල මම දාගන්නවා 12.5. ඒ කියන්නේ දශම සංඛ්‍යාවක්. x ට දාගත්තේ පූර්ණ සංඛ්‍යාවක්, මේකට දාගත්තේ මම දශම සංඛ්‍යාවක්. right. මෙතනදී මම එකෝ කරන්න කියලා කියනවා y ඇතුළේ ඉන්න අගය. y කියන variable එක ඇතුළේ ඉන්න අගය. හරි. මම මෙතනින් break එකක් එකෝ කරගෙන ඉන්නම්. break එකක් එකෝ කරන්නම්. concat break. හරි. right. එහෙනම් අපිට ඔන්න මම y කියලා variable එකක් හදලා ඒක ඇතුළේ 12.5 දාගත්තා. ඒ කියන්නේ මට variable ඇතුළේ දශම සංඛ්‍යා ගබඩා කරලා තියාගන්න පුළුවන්. දශම සංඛ්‍යා ගබඩා කරලා තියාගන්න පුළුවන්. හරි. අපි මුලින්ම string ගබඩා කරන එක කරානේ. string අපි variable ඇතුළේ දැම්මේ නැහැ නේ. හරි.
මං හදනවා z කියලා variable එකක් $z කියලා variable එකක් ඒක ඇතුළට මං දා ගන්නවා ඒක ඇතුළට මං ගබඩා කරලා තියා ගන්නවා ICD කියලා ICD කියන්නේ string එකක් හරි එහෙනම් මම $z කියන variable එක ඇතුළට ගබඩා කරනවා ICD කියන string එක එහෙනම් මම මෙතන ගහන්නම් break එකක් ඊට පස්සේ මම echo කරනවා $z right දැන් කෝඩ් එක run කරා හරි ඊළඟ line එකේ echo වුණා ICD කියලා එහෙනම් මතක තියාගන්න අපි මෙන්න මෙහෙමයි variable එකක් හදන්නේ PHP වලදී variable වල අපිට තැන්පත් කරන්න පුළුවන් මොනවද පූර්ණ සංඛ්‍යා දශම සංඛ්‍යා සහ string උදේ තව එකක් තියෙනවා අපිට ප්‍රධාන වශයෙන් මෙතනට දාන්න පුළුවන් හරි තව එකක් තියෙනවා චුට්ටක් අපි try කරලා බලමු ඒකත් අපි ඒක try කරලා බලමු හරි මම මෙතන දෙන්නම් තව variable එකක් $s $p කියලා p සමානයි මෙතන මම ගහනවා true කියලා right මෙතන මම ගහනවා මොකක් කියලාද true කියලා true උඩුකම දාන්න නැතුව true කියලා ගහන්නේ ඊට පස්සේ මම මෙන්න මෙතන යටින් echo කරන්න ඕනේ අලුතෙන් හදාගත්තු variable එක ඊට කලින් අපි එතන break එකක් දාගෙන ඉමු හරි break එකක් දැම්මා ඊළඟ line එකේ මම echo කරනවා අලුතෙන් හදාගත්තු variable එක මොකද්ද p $p right $p ව මම echo කරන්න කියලා කියනවා ඔන්න මම code එක save කරා මෙන්න code එක run කරා right මම p කියලා variable එකක් හදලා පුතේ ඒක ඇතුළට දාගත්තේ true කියන අගය true කියන්නේ සත්‍යයි කියන අගය හරි හැබැයි මම p ව echo කරද්දී output උනේ true කියන එක නෙමෙයි output උනේ true කියන එක නෙමෙයි මොකක්ද output උනේ output උනේ එක මම ඕගොල්ලන්ට PHP උගන්වන්නදී කියලා දුන්නා අපිට boolean values දෙකෙන් කැමති එකක් variable එකක් ඇතුලේ ගබඩා කරලා තියාගන්න පුළුවන් හරි boolean values දෙක මොකද්ද true සහ false සත්‍ය අසත්‍ය හරි එතකොට true ගබඩා කරලා තියාගන්න පුළුවන් boolean value එකක් විදියට false ගබඩා කරලා තියාගන්න පුළුවන් හැබැයි මම true ගබඩා කරලා තියාගෙන ඒක echo කරොත් එහෙම true තියෙන variable එක echo කරොත් එහෙම true මම පෙන්නන්න කිව්වොත් එහෙම පෙන්නන්නේ true කියලා නෙමෙයි එක කියලා හරි මම කිව්වොත් එහෙම false ව පෙන්නන්න කියලා false එකත් අපි කරලා බලමු $q කියලා මම variable එකක් හදන්නම් ඒකට දාගන්නම් false කියලා false උදේ false ගහද්දී if simple true ගහද්දී 3 capital false ගහද්දී if simple right මම මේකට echo කරන්නම් break එකක් ඊට පස්සේ මම echo කරන්නම් මම හදාගත්තු අලුත් variable එක $q echo කරන්නම් මම ඔන්න save කරා right මුකුත් output උන්නේ නැහැ පුතේ මුකුත් output උන්නේ නැහැ නේ හරි මුකුත් output උන්නේ නැහැ ඇයි එමුනේ මම කිව්වා ඔයගොල්ලන්ට අපිට false කියන boolean value එක variable එකක් ඇතුලේ store කරලා තියාගන්න පුළුවන් ගබඩා කරලා තියාගන්න පුළුවන් හැබැයි ඒක මට echo කරන්න කියලා කිව්වොත් එහෙම දැන් අපි false ගබඩා කරේ q ඇතුලේ මං q echo කරන්න කියලා කියනවා හැබැයි කිසිම output එකක් අපිට display එකේදී පෙන්වන්නේ නැහැ කිසිම output එකක් display එකේදී පෙන්වන්නේ නැහැ ඒ හැටි හරි අපිට තියෙන boolean values දෙකයිනේ එකක් true අනිත් එක false true echo කරොත් එහෙම එක echo වෙනවා හැබැයි මම false කියන එක echo කරොත් එහෙම කිසිම දෙයක් output වෙන්නේ නැහැ බිඳුවවත් false කියලාවත් නැත්නම් වෙන මොකක් හරි කුණු හරපයක්වත්
කිසිම දෙයක් අවුට්පුට් වෙන්නේ නැහැ. හරි false එකව කරොත් එහෙම කිසිම දෙයක් අවුට්පුට් වෙන්නේ නැහැ. හරි ඔන්න ඊළඟ කාරණාව. රයිට් එහෙනම් මෙතන මම පුතේ ඕගොල්ලන්ට හදලා පෙන්නලා තියෙනවා. හරි අපි ඉගෙන ගත්තු දත්ත ප්‍රරූප වලට අදාළව දත්ත තැන්පත් කරපු variable විචල්යන් නිර්මාණය කරලා තියෙනවා සහ ඒ නිර්මාණය කරපු විචල්යන් වල ගබඩා කරගත්තු අකයන් එකෝ කරලත් පෙන්නලා තියෙනවා. රයිට් එහෙනම් මෙන්න ඊළඟ කෝඩ් එක. මෙන්න ඊළඟ කෝඩ් එක ලියා ගන්න ඕගොල්ලෝ. ඊළඟ කෝඩ් එක මෙන්න ලියා ගන්න ඕගොල්ලෝ. තේරුණාද හැමෝටම මේක? අර තේරුණාද false එකෝ කරාම කිසිම දෙයක් අවුට්පුට් වෙන්නේ නැහැ කිව්ව එක තේරුණාද? හොඳ ඔව් මම කිව්ව හැම දෙයක්ම තේරුණාද මේ කෝඩ් එක ඇතුලේ? කාට හරි අපැහැදිලි තැනක් තියෙනවද පුතේ? හැමෝගෙම මාන්නේ. තේරුණා සර්. රවුලන්න right නියමයි නියමයි. වැඩේ කරන්න. කෝඩ් එක try කරලා බලන්න. හරි ඔයගොල්ලෝ කෝඩ් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මගෙන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එලකිරි නියමයි. නියමයි. හරි ඊළඟට මම ඔයගොල්ලන්ට PHP වලදී කමෙන්ට් භාවිතා කරන විදිය කරලා පෙන්නන්නම්. අපි කොහොමද PHP වලදී කමෙන්ට් දාන්නේ කියලා. හරි. ඔයාලට පුළුවන් මේ කැමති එකක් කමෙන්ට් කරන්න. හරි. කොහොමද අපි PHP වලදී කමෙන්ට් දාන්නේ? PHP වලදී අපිට කමෙන්ට් දාන්න විදි තුනක් තියෙනවා. උදේ සිංගල් ලයින් කමෙන්ට්, තනි පේඩිය කමෙන්ට් දාන්න විදි දෙකක් තියෙනවා. සහ මල්ටිපල් ලයින් කමෙන්ට් එකක්. අපිට බහුපේලි කෙවෙනිකයක් ඇතුළත් කරන්නත් එක ක්‍රමයක් තියෙනවා. රයිට්. අපිට සිංගල් ලයින් කමෙන්ට් දාන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා මම කිව්වනේ. සිංගල් ලයින් කමෙන්ට් දාන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වනේ. රයිට්. ඔන්න බලා ගන්න. ඩබල් ස්ලෑෂ් ගහලා මට කැමති කමෙන්ට් එකක් දාන්න පුළුවන්. This is a single line comment. හරි. ඔන්න මම සිංගල් ලයින් කමෙන්ට් එකක් දැම්මා. කෝඩ් එක සේව් කරනවා.
රන් කරනවා කිසිම අමුතු අවුට්පුට් එකක්වත් කිසිම error එකක්වත් පෙන්වන්නේ නැහැ මේ දැම්ම කමෙන්ට් එකේ හින්දා. මං ඊට පස්සේ ආයෙ සිංගල් ලයින් කමෙන්ට් එකක් දානවා හැෂ් එක දාලා. අපිට ඩබල් ස්ලෑෂ් දාලාත් මේ වැඩේ කරන්න පුළුවන් හැෂ් එක දාලා කරන්නත් පුළුවන්. හැෂ් එක දාලා කරනවා. ඒකත් සිංගල් ලයින් කමෙන්ට් එකක් හින්දා this is a single line comment. right ඒකත් මම සේව් කරලා රන් කරලා බලනවා right අවුලක් පෙන්නන්නේ නැහැ ඊට පස්සේ මම මල්ටිපල් ලයින් කමෙන්ට් එකක් දාලා බලනවා මල්ටිපල් ලයින් කමෙන්ට් එකක් දාලා බලනවා ස්ලෑෂ් එකයි තරුවයි තරුව කියන්නේ ඇස්ට්‍රික් මාක් එක ස්ලෑෂ් එකයි ඇස්ට්‍රික් මාක් එකයි this is multiple line comment මං ආගියද ගැහුවා ඒ කියන්නේ මං දන්නවා මේ කමෙන්ට් එක අතර කොහේ ලිව්වත් අවුලක් නැහැ කියන්න එහෙනම් මට කමෙන්ට් එක දාලා ඇති කියලා හිතුණාට පස්සේ හරි මම තව ලියන්නම් මං දැම්ම කමෙන්ට් එක ඉවරයි කමෙන්ට් එක දාලා ඇති කියලා ඉවරනාට පස්සේ හිතුණාට පස්සේ ආය ඇස්ට්‍රික් මාක් එකයි ස්ලෑෂ් එකයි දාලා කමෙන්ට් එක වහන්න ආය ඇස්ට්‍රික් මාක් එකයි ස්ලෑෂ් එකයි දාලා කමෙන්ට් එක වහන්න ඔන්න මෙතනින් මම මල්ටිපල් ලයින් කමෙන්ට් එක ඕපන් කරා මෙතනින් මල්ටිපල් ලයින් කමෙන්ට් එක වැහුවා එහෙනම් මෙතන ඉඳලා මේ දක්වා තියෙන හැම එකක් මේ කමෙන්ට් එකට තමයි අයත් වෙන්නේ. හරි. ඔන්න බලන්න මම ඒක සේව් කරනවා. රන් කරනවා කෝඩ් එකේ කිසිම අවුට්පුට් එකක්වත් කිසිම error එකක්වත් පෙන්වන්නේ නැහැ. හැබැයි දැන් මෙතනින් කමෙන්ට් එක ඉවරයිනේ. මම මෙතනින් ගහනවා. එන්න මෙතනින් ගහනවා. බබා කියලා. හරි. එකම ලයින් එකේ ගහමු. මම මෙතන ගහනවා. බබා කියලා. නිකන් බබා කියලා ටයිප් කරනවා. හරි. ඒ කියන්නේ එහෙම කෝඩ් එකක් නැහැ ඇත්තටම. නිකන් බබා කියලා ටයිප් කරලා සේව් කරලා රන් කරනවා. අප්පා මොකද වෙන්නේ? එනවා error එකක්. මොකද්ද error එක? webpage1.php කියන ෆයිල් එකේ line 20 වෙනි line එකේ assume baba හරි warning කියලා කියනවා use of undefined constant baba constant එකක් නියතයක් හැදිලාලු බබා කියලා. හරි ඒක define කරලා නැහැ. undefined constant එකක් තමයි හැදිලා තියෙන්නේ. හරි undefined constant එකක් තමයි හැදිලා තියෙන්නේ. assume baba. ඔයා මේ constant ගැන හරි undefined define ගැන ඉගෙන ගන්නවා campus එකට ගියාම. හරි ඒ වෙනකන් දැන්ට මතක තියාගන්න පුතේ මේ error එකක් කියලා විතරක්. හරි බබා. එහෙනම් මෙහෙම ගහන්න බෑ. හරි එහෙනම් මෙහෙම ගහන්න බෑ කියලා කියන්නේ මෙතනින් මල්ටිපල් ලයින් කමෙන්ට් එක පටන් ගන්නවා වගේම මෙතනින් මල්ටිපල් ලයින් කමෙන්ට් එක ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ ඒ පේලියම මොන හරි ගැහුවොත් එහෙම. ඉවර වුණාට පස්සේ ඒ පේලියම තව මොන හරි ගැහුවොත් එහෙම ඒකත් කමෙන්ට් එකට අයිති නැහැ. ඒක කමෙන්ට් එකෙන් පිට. හරි දැන් වා හිතන්නකෝ. හරි මම ඉතින් බබා අයින් කරලා සේව් කරනවා. ඊට පස්සේ මම මේ තියෙන සිංගල් ලයින් කමෙන්ට් දෙකක්. හරි මේ සිංගල් ලයින් කමෙන්ට් එකේ මම අගට ගහනවා බබී කියලා. බබී ගහලා සේව් කරනවා රන් කරනවා අවුලක් නැහැ අයියේ මෙන්න මේ ඩබල් ස්ලෑෂ් දැම්මට පස්සේ ඒ ලයින් එකේ ඩබල් ස්ලෑෂ් වලින් පස්සේ ගහන ඕනම එකක් මොකද්ද ගහන ඕනම එකක් කමෙන්ට් එකට අයිති ඒවා හරි මේ සිංගල් ලයින් කමෙන්ට් එකත් ගහනවා හරි බේබි කියලා බේබි ඒකත් එහෙම තමයි හැෂ් මාක් එකෙන් පස්සේ ඒ ලයින් එකේ තියෙන ඕනම එකක් කමෙන්ට් එකට තමයි අයත් වෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මම මෙන්න මේ ඩබල් ස්ලෑෂ් වලට කලින් ගහනවා මන්නු කියලා. හරි. ගහලා සේව් කරනවා. සේව් කරලා රන් කරනවා. එනවා error එකක්. හරි. ගහන්න බෑ මන්නු කියලා. මන්නු කියන්නේ error එකක්. warning use of undefined constant මන්නු. assume මන්නු. right
මල්ලු කියලා ගහන්න බෑ ඒක එර එකක් ලෝ. ඒ කියන්නේ මෙන්න මේ සිංගල් ලයින් කමෙන්ට් එක පුතේ වැඩ කරන්නේ ස්ලෑෂ් දැම්මට පස්සේ ඩබල් ස්ලෑෂ් දැම්මට පස්සේ ඩබල් ස්ලෑෂ් වලින් පස්සේ තියෙන කන්ටෙන්ට් එක විතරයි සිංගල් ලයින් කමෙන්ට් එකට අයත් වෙන්නේ. ඩබල් ස්ලෑෂ් වලට කලින් තියෙන ඒවා හරි සිංගල් ලයින් කමෙන්ට් එකට අයත් වෙන්නේ නැත. එහෙනම් එර එකක් එනවා. එහෙනම් එර එකක් එනවා. හරි. මම අහනවා පුතේ ප්‍රශ්නයක්. සර් ටයිප් කරන කමෙන්ට් ඩිස්ප්ලේ වෙන්නෙම නැද්ද කියලා. නෑ පුතේ. එක කමෙන්ට් එකක්වත් ඩිස්ප්ලේ වෙන්නේ නෑ. සහ ඒක කමෙන්ට් එකක්වත් අපේ කෝඩ් එකට බලපාන්නේ නෑ. එක කමෙන්ට් එකක්වත් අපේ කෝඩ් එකට බලපාන්නේ නෑ. රයිට්? කෝඩ් එක කිසිම තැනකට බලපාන්නේ නෑ. හරි. එහෙනම් ඔන්න ඔයාට මම එන්න පුළුවන් විදි සහ එන්න බැරි විදිහට කිව්වා. කෝඩ් එකේ එන්න පුළුවන් විදි සහ එන්න බැරි විදිහට කිව්වා. හරි. ඕගොල්ලන්ට අවශ්‍ය නෝට් එක දාගන්න මේ කෝඩ් එක try කරලා බලන්න මුලින්ම. අවශ්‍ය නෝට් එකක් දාගන්න පුළුවන් ඕගොල්ලන්ට සහ මේ කෝඩ් එක try කරලා බලන්න. ඔන්න හොඳ එකක් කතා කරේ අපි. හොඳ කොටසක් කතා කරේ. හරි. කමෙන්ට් දැන් ඕගොල්ලන්ට තේරෙනවද? හරි මට හැමෝම කියන්න. දැන් පුතේ ඕගොල්ලන්ට තේරෙනවද අපි නිකන් PHP ඉගෙන ගන්නවා කියලා පොතේ තනි කෝඩ් එකක් ලියලා හරි. දැන් මට PHP වල කමෙන්ට් පුළුවන්. දැන් මට PHP වල echo statement එක පුළුවන්. දැන් මට PHP වල variable define පුළුවන් කියලා හිතා ගන්නවනේ. ඇත්තට මේක බොරු නේද? අපිට ඇත්තට මේක හරියටම බෑ නේද? අපි මේ පැට්‍රිකල් එක කරාම නේද ඇත්තටම දැනගත්තේ PHP කොහොමද ඇත්තටම රන් වෙන්නේ කියලා. මට ඕගොල්ලන්ගේ අවංක අදහස කියන්න බලන්න. උස දැන් පොඩි පොඩි ඒවා අපි හිතන් හිතුව ඒවා නෙමෙයි සර් දැන්. අපි ගොඩක් දැන් දේවල් දන්නේ නෑ ඇත්තටම නේද? අපි දන්නේ නෑ ඇත්තටම. මෙන්න මෙහෙමයි කියලා මම දැන් ඕගොල්ලන්ට ඇත්තටම ලස්සනට බෝඩ් එකට කියලා පුතේ මේක තමයි PHP, මේක තමයි අපි variable හදන්නේ, මේක තමයි අපි මොනවාද echo statement එක use කරන්නේ, මෙහෙම තමයි කමෙන්ට් දාන්නේ කියලා මම කියලා දුන්නා. ඕගොල්ලෝ syntax එක ඉගෙන ගත්තා. හැබැයි practical එක කරනකම් ඕගොල්ලෝ මම මේ දැන් කිව්ව කාරණා එකක්වත් දැනන් හිටියේ නෑ නේද? නෑ සර්. නෑ. අනිත් අයත් එහෙම නේද? රයිට්. එතකොට අපි ප්‍රැක්ටිකල් එක මේ විදිහට කරාට පස්සේ තමයි ඇත්තටම ලැන්ග්වේජ් එක ගැන ඉගෙන ගන්න. හරි. ඒකින්ද ප්‍රැක්ටිකල් එක කරේ නැත්නම් ඇත්තටම ඔයගොල්ලන්ට මේක හරියට තේරුම් ගන්න බෑ. එතකොට ඔයා හිතන්නකෝ අනිත් දැන් උඹලට මාව හම්බුනේ හින්දා මම මේ වැඩේ කරා උඹලා ගොඩ මෙතනින්. එතකොට තව ළමයි කී දෙනෙක් මේ වැඩේ අනා ගන්නවද කියලා විභාගෙට ගිහිල්ලා. හරි විභාගෙට ගිහිල්ලා ඇත්තටම දෙන චූටි කෝඩ් එකත් ඒගොල්ලෝ අනා ගන්නවා කියන වරද්ද ගන්නවා කෙලින්ම. හරි ආයෙත් බොරුවට වයිලා ගහන්න ඕනේ නැහැ. මම ක්ලාස් එකේදී අනවශ්‍ය වයිලා ගහන්නේ නැහැ වගේ තමයි අවශ්‍ය දේ කියනවා. හරි එතකොට ළමයි කී දෙනෙක් විභාගයට ගිහලා මේක වරද්ද ගන්නවද කියලා ඔයාලා හිතලා බලන්නකෝ. ඒක තමයි මම කියන්නේ. සහ අනිත් ගුරුවරුත් කියන්නේ යන හැමතැනම කියන්නේ ICT වලට ඒකක් ගන්න එක ලේසි නෑ. ICT වලට ඒකක් ගන්න පට්ට වැඩ කිරිලක් කරන්න ඕනේ. පට්ට වැඩ කිරිලක් කරනවා කියලා කියන්නේ සර් ක්ලාස් එකේදී උගන්වන නෝට් එක බලා ගන්න එකවත්, පේපර් එකක් කරන් නිකන් කරලා දාන එකවත්, ඉස්කෝලේ උගන්වන නෝට් එක බලා ගන්න එකවත්, ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන එකවත් නෙමෙයි. මේ විදියට අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන කොටස් වලින් සම්මුලක් නෑර ඉගෙන ගන්න ඕනේ. හරි ඒක තනිය ඉගෙන ගන්න ඕනේ නැත්නම් එහෙම උගන්වන ගුරුවරයෙක්ගෙන් ගිහලා ඉගෙන ගන්න ඕනේ. හරි මේක තමයි නිවැරදිම ක්‍රමවේදය. මේක තමයි අපි A level ICT ඉගෙන ගන්න ඕනේ විදිය. මෙහෙම කරන්නේ මම විතරයි. මම කියන්නේ ප්‍රැක්ටිකල් කරන්නේ මම විතරයි කියලා නෙමෙයි. ප්‍රැක්ටිකල් තව ගුරුවරු කරනවා ඇති. ප්‍රැක්ටිකල් වලදී ඒගොල්ලෝ කරන්නේ නෝට් එකේ දුන්නේව ටික, නෝට් එකේ කරපු දේවල් ඒ කෝඩ් ටික ඕගොල්ලන්ට කෝඩ් කරලා ඒ කෝඩ් එක රන් කරලා පෙන්නනවා. හැබැයි මම එහෙම නෙමෙයි කරේ. මම මෙතන එරර්ස් එන්න පුළුවන් හැම ඩොට් එකක්ම හරි හැම කමාවක්ම එන්න පුළුවන් හැම විදියක්ම ඕගොල්ලන්ට මෙන්ෂන් කරලා පෙන්නවා. හරි ස්පෙෂලායිස් කරලා පෙන්නවා. සහ මම කෝඩ් එක වෙනස් කර කර එකම කෝඩ් එක ගහන්න පුළුවන් විදි කිහිපයකට ගහලත් පෙන්නවා. හරි මෙහෙම තමයි ඕගොල්ලන්ගේ ඔළුව හැදුවේ මම. හරි මෙහෙම තමයි ඕගොල්ලන්ගේ ඔළුව හදන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් හරියට ඔළුවට දාගන්න. හරි මං හිතන්නේ මං තමයි නිවැරදිම ක්‍රමයට මේ වැඩේ කරගෙන යන්නේ. හරි එහෙනම් ඔයගොල්ලොත් හිතලා මේ වැඩේ සාර්ථකව කරගෙන යනවනම් මම ඇත්තටම සතුටුයි ඈ. සර් 14 15 අතර බබා කියලා ගැහුවොත් මොකද වෙන්නේ? 14 15 ලයින් දෙක අතර බබා කියලා ගැහුවොත් මොකද වෙන්නේ යනවා? වැරදි. එහෙම ගැහුවොත් වැරදි. ඔන්න. හරි. දැන් මේ ලයින් එක කමෙන්ට් කරලා නැහනේ.
හරි. එතකොට බබා කියලා මේව නිකන් අපිට නිකන් ගන්න බෑ. ඒක වැරදි. හරි. ඔන්න එනවා. එරේ එකක් කියනවා. දැක්ක නේද? එහෙම ගන්න බෑ පුතේ වැරදි. අය අහනවා සර් කමෙන්ට් එක ඇතුලේ කෝඩ් එකක් ගැහුවොත් මොකෝ වෙන්නේ? ඒක තමයි දැන් ඊළඟට කරලා පෙන්නන්න හදන්නේ. කමෙන්ට් එකක් ඇතුලේ කෝඩ් එකක් ගැහුවොත් මොකද වෙන්නේ? හරි. හරි ඊළඟට ඒක කරලා පෙන්නන්නම්. ඊළඟට ඒක කරලා පෙන්නන්නම්. රයිට් ඔමිදු අහලා තියෙන්නේ. ඉරේෂා. ඔව් සර් ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. නැත්තම් තේරුම් ගන්න බෑ. රයිට්. ඇත්තටම තේරුම් ගන්න බෑ ඒකට තේරුම් ගන්න බෑමත් නෙමෙයි. අපි ඇත්තටම හරියටම මේ වැඩේ දැනගන්න ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ. හරි. නැත්තම් මම ඒක තේරෙනවා මම දන්නවා. මෙන්න මෙහෙම එන්න ඕනේ මේ එකෝ එක මෙහෙම එන්න ඕනේ වේරියබල් කිව්වම තේරෙනවා. හැබැයි එරර්ස් එන තැන් හිතා ගන්නවත් බෑ ප්‍රැක්ටිකල් එක කරන්න නැතුව. ඒකයි මම කියන්නේ. පැහැදිලිව තේරුම් ගන්න. මම කියන්නේ මේ ප්‍රැක්ටිකල් කරන්න නැතුව ඕගොල්ලන්ට උගන්වන්න දේ තේරුම් ගන්න බෑ කියලා නෙමෙයි. ප්‍රැක්ටිකල් කරන්න නැතුව එරර්ස් එන තැන් ටික හිතා ගන්නවත් බෑ. හරි. වරදින්න පුළුවන් තැන් හරියන්න පුළුවන් තැන් හිතා ගන්නවත් බෑ. මේ කොහේ ගැව්වේ එකටද මම මේ එර එකක් ඇවිල්ලා තියෙනවා. හරි එරේ ගියානේ. හරි. ඔයාලා චුටි නෝට් එකක් දාගන්නකෝ. මම ඊළඟ දවසේ ප්‍රැක්ටිකල් කරද්දී නම් කැමරාව සෙට් කරගන්න බෑ. අද මම මේ ඇඳුම වගේක් ගේන්න ගියා. ඇවිල්ලා ඉතින් මාන්සි කැමරාව සෙට් කරෙත් නෑ ඔය ඉන්නවා. සර් PC එකක නෙට්වර්ක් ලොකේෂන් එකක් හදාගන්නේ කොහොමද? PC එකක නෙට්වර්ක් මොකද්ද? ලොකේෂන් එකක් හදාගන්නේ කොහොමද සර්? නෙට්වර්ක් ලොකේෂන් එකක් හදන්නේ මොකටද? ඒ කියන්නේ ඔය මොනවා හරි දාගෙන තියාගන්න. අර මොනවා හරි? සර්ගේ වගේ. අර සර්ගේ මේ this PC එක ඕන් කරනකොට දැක්කේ සර්. PC එක ඕන් කරද්දී අර Java Academy කියලා වැටෙන සර්. ඔව්. නෙට්වර්ක් ලොකේෂන් එක soft Java Academy කියලා සර්. මේකද? ඔව් සර්. මම මේ හදලා තියෙන්නේ අයුක මගේ දැන් PC කීපයක් එක තැන තියෙනවනේ. දැන් මෙතන නම් දෙකක් තියෙනවා. කලින් තුනක් තිබ්බා. එතකොට මට මේ PC ටික දැන් මගේ මේ main PC එකේ ඉඳලා sub PC එකකට වහිතන්ට ෆයිල් එකක් දාන්න ඕනේ කියලා. එහෙමනම් මම එක්ක මගේ hard එකට ඒ ෆයිල් එක copy කරලා අනිත් කම්පියුටර් එකට hard එක ගාලා paste කරන්න ඕනේ. කරදරයිනේ මට. මම සාමාන්‍යයෙන් හැම වෙලේම ෆයිල් share කරන කෙනෙක්. හරි. එතකොට මම කරන්නේ network cable එකක් අරගෙන network cable දෙකක් විතර අරගෙන router එකකුත් අරගෙන මේ තුන එකට සම්බන්ධ කරලා කනෙක්ට් කරනවා. network කරනවා. network කරලා ඉවරලා මම මේ විදිහට network location හදනවා. එතකොට Software Academy කියලා තියෙනම කම්පියුටර් එකක්. ඒ කම්පියුටර් එකට තමයි මේක network කරලා තියෙන්නේ. මම හිතන්නේ මේක තමයි Software Academy කියලා කියන්නේ. ඔව්. Software Academy කියන්නේ මේ කම්පියුටර් එක. right? එතකොට හදා ගන්න පුළුවන් network location එක ලොකු අමාරුවක් නෑ. network setting වලට ගියාම හදන්න තියෙන මම ඒකත් පෙන්නන්නම්. network මෙදී හරි අපි හරියට කේබල් කනෙක්ට් කරාට පස්සේ right දැන් නම් network කරලා නැහැ ඒකෙන්ද මේක වැඩ කරන්නේ නැහැ. කේබල් කනෙක්ට් කරාට පස්සේ වා මෙන්න network කියන එකට එන්න. network කියන එකට ඇවිල්ලා මෙතන refresh කරලා search කරන්න. search කරනකොට මේ වෙද්දි network එකට set වෙලා තියෙන PC ඔක්කොම මෙතන පෙන්නනවා. හරි ඊට පස්සේ මේ PC වලට admin දීලා එතකොට PC හරියට කනෙක්ට් කරලා IP address assign කරන්න ඕන නම් assign කරලා එහෙම පොඩි ජිල් මාට් ටිකක් දාලා මේක හදා ගන්න පුළුවන්. දැන් මේ කම්පියුටර් එකට ගිහලා මම right click කරොත් එහෙම පෙන්නනවා open in new window pin to quick access connect to remote desktop connection pin to start create shortcut. මම ඒක open කරොත් එහෙම මේ empty folder එකක් පෙන්නන්නේ. හරි එතකොට මේ soft java කියලා කියන්නේ මගේ මේ කම්පියුටර් එක. හරි නැත්නම් refresh කරාම අනිත් network වෙලා තියෙන අනිත් කම්පියුටර්ස් ටිකත් පෙන්වන්න බෑ. වෙන මුත් කම්පියුටර්ස් නැහැ කියන්න my computer එක විතරක් පෙන්වනවා මෙතන. my computer එක විතරක් පෙන්වනවා. මම මෙන්න මේ folder එක ඇතුළේ ගිහලා මොනවා හරි දෙයක් මොනවා හරි data එකක් මෙන්න මේ folder එකට දැම්මොත් එහෙම photo එකක් හරි video එකක් හරි software එකක් හරි මොකක් හරි මේකට දැම්මොත් එහෙම මේ network එකට සම්බන්ධ වෙලා තියෙන අනිත් computers වල ඉඳලා මේක access කරන්න පුළුවන්.
මෙතෙන්ට දාන්න data එක access කරන්න පුළුවන්. මම කම්පියුටර්ස් දෙකක් හෝ තුනක් නැත්නම් හතරක් පහක් අරගෙන network කරාට පස්සේ ඒ කම්පියුටර්ස් වල තියෙන ඕන ෆෝල්ඩර් එකකට network එක කරා access කරන්න බෑ පුතේ. හරි කම්පියුටර්ස් network කරා කියලා කම්පියුටර් එකේ තියෙන ඕන ෆෝල්ඩර් එකකට network එක හරහා access කරන්න බෑ. හරි මෙන්න මෙතන තියෙන ෆෝල්ඩර්ස් වලට විතරයි පුළුවන් network එක හරහා පරිගණක ජාලයක් හරහා access කරලා මෙතන තියෙන data එක එක්කෝ copy කරගන්න නැත්නම් paste කරගන්න නැත්නම් බලා ගන්න හරි ඕන දෙයක් කරගන්න පුළුවන් මෙතන තියෙන folders වලට විතරයි folders සහ files වලට විතරයි හරි network එක කරා සම්පූර්ණ computer එක ඇතුළට ගිහිල්ලා හැම එකක්ම access කරන්න බෑ hack කරොත් පුළුවන් එහෙම නැත්නම් බෑ තේරුණාද තේරුණාද ඔව් සර් තේරුණා right එතකොට ඔයාලටත් පුළුවන් ඔය RJ45 කේබල් එකක් අරගෙන ලැප් එකේ ඉඳලා මැෂින් එකට ගහලා ඒ දෙක කනෙක්ට් කරන්න පුළුවන්. පොඩි වැඩක් තියෙන. ඒ දෙක සම්බන්ධ කරලා ඉවරලා යන්න ඔය network කියන ෆෝල්ඩර් එකට. ගිහලා රිෆ්‍රෙෂ් කරන්න. එතකොට පෙන්නනවා. හරි. එතකොට නිකම්ම කලින් පුතේ අපි කලින් තිබ්බ පරණ කම්පියුටර්ස් වල නම් network කරද්දී ඒවට IP address assign කරලා හරි පොඩි කෙලියක් තියෙනවා චුඩි තියෙනවා. දැන් එහෙම කරන්න ඕනේ නැහැ අලුත් operating system වල ඔටෝම IP address assign වෙලා ඒගොල්ලෝ කම්පියුටර් එක තනියම network කරගන්නවා. අපිට තියෙන refresh කරලා open කරගන්න විතරයි. හරි. අමුතුවෙන් කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. IP address assign කරලා එහෙම ලොකුවට ගේමක් ගහන්න දෙයක් නැහැ. කරන්නත් පුළුවන් එහෙම. නොකරත් පුළුවන්. IP address assign නොකරත් ඉබේම වෙනවා. සර් WhatsApp number එක දෙන්නකෝ මං group එකේ නැහැ. දෙන්නම්. WhatsApp number එක 077 129 4161 එන්න තියෙනවා මගේ WhatsApp number එක. සයකෝ හෙලෝ ගහලා අන්තිමට සෙමිකෝලන් ගැහුවේ නැති උනාමත් අවුට්පුට් එක ඩිස්ප්ලේ වෙනවනේ. හරි ඉන්න මම කරලා පෙන්නන්නම්. එකෝ ඔන්න බලන්න පුතේ. ඔන්න බලන්න. හරි මම ඒක කරලා පෙන්නන්නම්. එකෝ හෙලෝ කියලා ගැහුවා. හරි එකෝ හෙලෝ කියලා ගැහුවා. ඒ කියන්නේ වචනයක් එකෝ කරා. සේව් කරනවා මම. සේව් කරනවා. සේව් කරලා රන් කරලා බලනවා. මොකද උනේ? ආයේ පෙන්නන්නේ කලින් එරේ ගන්න චුට්ටක් ඉන්නකෝ. මම මෙතන මම කන්කැට් කරනවා බ්‍රේක් එක. කන්කැට් කරනවා බ්‍රේක් එක. හරි. ඊට පස්සේ මම ඊළඟ ලයින් එකේ ගහනවා. එකෝ හෙලෝ කියලා. එකෝ හෙලෝ කියලා ගහනවා. හරි. රයිට් මම මේ කමෙන්ට් එක මකලා දාන්නම්. කමෙන්ට් එක අයින් කරා පුතේ. කමෙන්ට් මම උගන්වලා ඉවරයිනේ. කමෙන්ට් අයින් කරා. උගන්වලා ඉවර නැහැ. තව කමෙන්ට් එකේ තව චුට්ටක් තියෙනවා. හරි කමෙන්ට් තව ඉවර නැහැ චුට්ටක් තියෙනවා. රයිට්. බලන්න මම අන්තිමට එකෝ එකක් ගහලා එකෝ හෙලෝ කියලා ගහනවා. සෙමිකෝලන් ගහන්නේ නැහැ. මේ ළමයෙක් ඇහුව එකක් සවුන්ඩ් එක අඩු වුණා නේ සර්ගේ. මගේ සවුන්ඩ් එක අඩු වුණාද? නෑ සර් හොඳට ඇහෙනවා. එහෙනම් ඩිල්කි වගේ අවුලක්. බලන්න. ඩිල්කි නෙමෙයි දුල්කි නේද? දුල්කි. රයිට් ඔන්න මම එකෝ කරනවා හෙලෝ කියලා. පොතේ සෙමිකෝලන් එක මම දාන්නේ නැහැ අන්තිමට. සේව් කරා රන් කරා. අල්ල කෙලියයි මොකද උනේ? මොකද උනේ? එරේ එකක් පෙන්වන්නේ. දැන් මම මෙච්චර වෙලා පුනා කිව්වනේ බං. මේ එකෝ එකට එකෝ ස්ටේට්මන්ට් එකේ අගට සෙමිකෝලන් දැම්මේ නැතොත් එරේ එකක් එනවා කියලා. දැන් කෝ එරේ එක? මම බොරුද කියලා තියෙන්නේ. කාට හරි දන්නවනම් කියන්න පුළුවන් මේ කතාව. කවුරු හරි දන්නවද ඇයි මේ මුනේ කියලා? කවුරු හරි දන්නවද ඇයි මේ මුනේ කියලා? උදේ ඒක තමයි දැන් අපි අතරම A level වලදී විෂය කොටසක් ඉගෙන ගන්නෙ. කැම්පස් ගියාම තව කොටසක් ඉගෙන ගන්නවා. හරි. මේවා අතරම ප්‍රෝග්‍රෑමින් වලදී කැම්පස් එකේදී උගන්වන කතාවක් මේක. හරි. ඔයාලා ඇහුවේ ඉඳන් මම කියලා දෙනවා ඈ. ඔයාලා ඇහුවේ ඉඳන් පැට්‍රිකල් ක්ලාස් එකේ ඉඳන් මම කියලා දෙනවා.
හරි මේ කැම්පස් එකේ දුවන කතාවක් right PHP ෆයිල් එකක් ඕපන් කරලා මම කෝඩ් එකක් ලිව්වට පස්සේ මේ කෝඩ් එකේ අන්තිමට ඔටෝම සෙමිකෝලන් එකක් වැදිලා තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ. කෝඩ් එකේ අන්තිමට ඔටෝ සෙමිකෝලන් එකක් වැදිලා තියෙනවා අපිට ඒක පේන්නේ නැහැ. මම නිකන් ගැහුවේ. හරි මේ මම අතින් ගැහුවේ. අතින් ටයිප් කරන්න ඕනේ නැහැ. ඔටෝම කෝඩ් එකේ අගට සෙමිකෝලන් එකක් වැදිලා තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ. හරි ඒකයි මම මේ අන්තිමට දැම්ම එකෝ එකේ මෙතන සෙමිකෝලන් නොදැම්මට වැරද්දක් එරේ එකක් ආවේ නැත්තේ. හරි සෙමිකෝලන් නොදැම්මට මෙතන එරේ එකක් ආවේ නැත්තේ ඒකයි. ඔන්න මම සෙමිකෝලන් දැම්මා. එරේ එකක් එන්නෙත් නැහැ. සෙමිකෝලන් අයින් කරනවා මම සේව් එරේ එකක් එන්නෙත් නැහැ. හැබැයි පුතෝ මේ සෙල්ලම අපිට හැමතැනම කරන්න බෑ. ඔන්න බලන්න. හරි මං ඊට පල්ලෙහා ලයින් එකෙත් එකෝ එකක් ගහනවා. හෙලෝ සේව් කරා. දැන් කොහොමද? දැනුත් අර වගේම වුණාද? දැනුත් ඒ වුණාද පුතේ? නෑ නේද? දැන් එර එකක් ආව නේද? එහෙනම් කලින් එර එකක් ආවේ නැත්තේ මෙන්න මේ PHP ෆයිල් එකේ අන්තිමට ඔටෝම සෙමිකෝලන් එකක් වැදිලා තියෙන හින්දා. අර ඒක PHP ෆයිල් එකක ඩිෆෝල්ට් වෙන එක. ඒක අපිට පේන්නේ නැහැ. අපි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක තියෙන නොපෙනෙන දේවල් ගැන ඉගෙන ගන්නේ කැම්පස් එකේදී. හරි ඕගොල්ලන්ට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේකෙදි මම කියලා දෙන්නම්. රයිට්. එහෙනම් ඒකයි සිද්ධිය උනේ. හරි ඔන්න බලන්නකෝ දැන් මම මේකට දානවා. හරි මේකට සෙමිකෝලන් එකක් දානවා. උඩ එකට දාන්නේ නැහැ. හරි උඩ එකට දාන්නේ නැහැ. ඒත් ඒක තියෙනවා. ඇයි ඒ සෙමිකෝලන් එක ඔටෝ වදින්නේ අන්තිමට විතරයි කෝඩ් එකේ. මේ මැද වදින්නේ නැහැ. මැද තියෙන සෙමිකෝලන් අපි ඔක්කොම ගහන්න ඕනේ. හරි ඔන්න දැන් හරි. හරි කාට හරි අවශ්‍ය නම් ඒකත් තියරි එකක් විදිහට ලියා ගන්න පුළුවන්. හරි දැන් ඕගොල්ලෝ කෝඩ් එක ගහලා try කරලා බලලා මේ වගේ දෙයක් මෙන්න මේ වගේ වැරද්දක් හොයලා මට කියද්දි මට ඇත්තටම පට්ට සතුටුයි ඈ. මට ඇත්තටම පට්ට සතුටුයි මේ වගේ වැරද්දක් හොයලා කියද්දි. දැන් බලපල්ලකෝ දැන් මේක අපි කැම්පස් එකේ ඉගෙන ගද්දි අපිට අහුවෙන කොටසක් නේ. ඕගොල්ලෝ කෝඩ් එක ගහලා බලලා ඉවරලා හෙලෝ ගහලා අන්තිමට සෙමිකෝලන් නොගැව්වාම අවුට්පුට් එක ඩිස්ප්ලේ වෙනවනේ කියලා මට කිව්වට පස්සේ මට කිව්වේ ඒක දුල්කි. හරි එහෙම කිව්වට පස්සේ මම ඇත්තටම පාට සතුටුයි. හරි ඕගොල්ලෝ වැඩ කරනවා නියමයි. හරි ඉන්සාෆ් අහලා තියෙනවා රවුටර් එකක් ඕනේද කියලා. පුතේ නෙට්වර්ක් කරන රවුටර් එකක් ඕනේ. කම්පියුටර් දෙකක් නෙට්වර්ක් කරන්න නම් පරිගණක දෙකක් ජාලකරණය කරන්න රවුටර් එකක් ඕනේ නැහැ. කේබල් එක විතරක් තිබ්බම ඇති. කම්පියුටර්ස් දෙකකට වැඩි ගන්නක් අපිට නෙට්වර්ක් කරන්න නම් රවුටර් එකක් ඕනේ. හේතුව මොකක්ද දන්නවද? ඔන්න බලන්න. හරි. ඔන්න බලන්න. දැන් පුතේ මෙතන තියෙනවා කම්පියුටර් එක. හරි. මේන් තියෙනවා කම්පියුටර් එක. එතකොට මේ කම්පියුටර් එකේ තියෙනවා මොකද්ද? මේ කම්පියුටර් එකේ තියෙනවා මෙන්න මෙතන පෝට් එකක්. මොකද්ද පෝට් එක? RJ45 කනෙක්ට් එක ගන්න පෝට් එක. හරි RJ45 පෝට් එක මෙතන තියෙනවා. පැහැදිලිද? මේ කම්පියුටර් එකේ මෙතන තියෙනවා RJ45 පෝට් එක. right එතකොට අපිට තව කම්පියුටර් එකක් තියෙනවනේ. අන්න ඒ කම්පියුටර් එකෙත් හරි අනිත් කම්පියුටර් එකෙත් මේ වගේම RJ45 කනෙක්ට් එක ගහන්න පෝට් එකක් තියෙනවා. හරි මේකෙත් තියෙනවා එහෙම. හරි එතකොට මම කම්පියුටර්ස් දෙකක් පුතේ නෙට්වර්ක් කරද්දී කම්පියුටර්ස් දෙකක් නෙට්වර්ක් කරද්දී RJ45 කනෙක්ට් එකක් අරගෙන මොකද කරන්නේ? RJ45 කනෙක්ට් එකක් අරගෙන මේ කම්පියුටර් එකේ මේ කනෙක්ට් එකේ ඉඳලා මේ පෝට් එකේ ඉඳලා මේ පෝට් එකට කේබල් එක ගහලා සම්බන්ධ කරනවා. අපිට මේ විදිහට කම්පියුටර් දෙකක් එකපාර නෙට්වර්ක් කරන්න පුළුවන්. අපි ළඟ තියෙන PC දෙකක් නම් එකපාර මේ දෙක නෙට්වර්ක් කරන්න පුළුවන්.
වෙනත් කිසිදු අමතර උපාංගයක් මැදදී භාවිතා කරන්නේ නැතුව. හරි. මැදදී වෙනත් කිසිදු අමතර උපාංගයක් භාවිතා කරන්නේ නැතුව මේ විදිහට මේක නෙට්වර්ක් කරන්න පුළුවන්. හරි. හැබැයි අපිට කම්පියුටර් දෙකකට වැඩි ගණන් නෙට්වර්ක් කරන්න අමතර උපාංගයක් නැතුව බෑ. ස්විච් එකක්, හබ් එකක් නැත්නම් රවුටර් එකක් නැතුව බෑ. අනිවාර්යෙන් රවුටර් එකක් ඕනේ. රවුටර් එක කරහා තමයි අපිට කම්පියුටර්ස් දෙකකට වඩා වැඩි ගණනක් නෙට්වර්ක් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊටු ටික ඉගෙන ගන්න ඕන නම් මේ මගේ එන්න ඔයා නෙට්වර්කින් පාඩමට සවුන්ඩ් එක අඩු වෙනවා නේ සර් ගියා කලින් කිව්ව කතාවක් නේ කියන්නේ මගේ සර් වින්ඩෝස් එක මාස 3න් 3ට එක්ස්පයර් වෙනවා ඒකට මොකද කරන්න ඕනේ වින්ඩෝස් හොඳ ක්‍රැක් එකක් ගහන්න එහෙම එක්ස්පයර් වෙන්නේ නැති ක්‍රැක් එකක් ගහන්න මං හිතන්නේ මල් ළඟත් තිබ්බා ඔය ගොඩ ගාව තිබ්බා ගොඩ ගාව තිබ්බ ක්‍රැක් එකක් එක්ස්පයර් වෙන්නේ නැති වෙන ගහන්න හරි කම්පියුටර්ස් දෙකක් නෙට්වර්ක් කරන්න තමයි ඇහුවේ. හරි එහෙනම් හරි. ආය අහලා තිනවා සර් රවුටර් එක වෙනුවට ස්විච් එකක් යූස් කරන්න පුළුවන් නේද? ඔව්. රවුටර් එකක් නැතුව අපිට ස්විච් එකක් හෝ හබ් එකක් යූස් කරන්න පුළුවන්. ස්විච් එකක් හෝ හබ් එකක් යූස් කරන්න පුළුවන්. හබ් එක කියන්නේ නාඹියට ස්විච් එක කියන්නේ ස්විචයට. point to point. right. ඒකට තමයි point to point කියලා කියන්නේ. හරි. වතුර ටිකක් බමු. මහන්සි බං. බෑකමාරක් එක දිගට කියවුවා. බෝඩ් එක උගන්නනට වඩා මාසි ඔයගලන්ට ප්‍රැක්ටිකල් එක කරද්දී එක දිගට කියවන්න ඕනේ අනිත් දවසේ කැමරාව කරගෙන තියාගන්න ඕනේ හරි එක පාරක් මගෙන් ඇහුවා දරුවෙක් මං ඊළඟට උගන්නන්න ඉන්න කොටස තව මෙසේජ් එකක් දාලා තියෙන එකත් බලලා ඉන්නම් සර් ගෲප් එකට ඇඩ් වෙන්න ඕනේ සර් මම මොන්රාගල රයිට් ගෲප් එකට ඇඩ් වෙන්න එන්න තියෙනවා මගේ WhatsApp නම්බර් එක. ඔකට දාන්නකෝ WhatsApp message එක මම නෙමෙයි ඇඩ් කරන්නේ ඕගනයිසර්. කමන්නේ. මම ඔයාලට ඕගනයිසර් ගේ message නම්බර් එක දෙන්නම්. මට මතක නැහැ මෙහෙම කියන්න. හරි. මෙන්න තියෙනවා නම්බර් එක. දාගන්නකෝ මට WhatsApp message එකක්. හරි. පුතේ ඊළඟ කතාව. දැන් මම කමෙන්ට් එක කියලා දී හිටියේ. ඕගලන්ට උගන්න හිටියේ මම කමෙන්ට්. හරි. කමෙන්ට් තමයි මම උගන්න හිටියේ. කමෙන්ට් තමයි මම උගන්න හිටියේ. එතකොට මගේ ළමයා කිව්වා සර් කමෙන්ට් එකක් අස්සේ කෝඩ් එකක් ලිව්ව මොකද වෙන්නේ කියලා. දැන් මම කමෙන්ට් අස්සේ වෙන කුණුහරුපෙන් ලියලා පෙන්නුවේ. කමෙන්ට් අස්සේ නිකන් වචන මම ලියලා පෙන්නුවේ. නිකන් වාක්‍යයක් ලිව්වේ. නිකන් සෙන්ටෙන්ස් එකක්. එහෙම නැතුව මම කමෙන්ට් එකක් අස්සේ කෝඩ් එකක් ලිව්වොත් රන් වෙනවද කියලා තමයි දැන් ඕගොල්ලන්ට බලා ගන්න ඕනේ වෙලා තියෙන්නේ. හරි. කමෙන්ට් එකක් අස්සේ මම කෝඩ් එකක් ලිව්වොත් රන් වෙනවද කියලා. ඔන්න බලන්න. මට මේ කෝඩ් එක කමෙන්ට් කරන්න පුළුවන්. හරි. මම $x break කියන line එක කමෙන්ට් කරනවා ඉස්සරහින් ස්ලෑෂ් දෙකක් දාලා. ඉස්සරහින් ස්ලෑෂ් දෙකක් දාලා. හරි. ඔන්න බලන්න. දැන් $x කියන එකට කමෙන්ට් කරේ. $x කියලා කියන්නේ 10. හරි. එහෙනම් මෙතන 10 output වෙලා තියෙන්නේ $x කියලා මම මෙතන කෝඩ් එකක් ගහලා තියෙන හින්දා. එන්න බලන්න. මෙතන $x කියලා කෝඩ් එකක් ගහලා තියෙන හින්දා තමයි මෙතන 10 output වෙලා තියෙන්නේ පුතේ. හරි මෙතන 10 output වෙලා තියෙන එකයි හරි මම මේ line එක කමෙන්ට් කරොත් එහෙම $x කියන line එක කමෙන්ට් කරලා රන් කරොත් එහෙම ඔන්න බලන්න කමෙන්ට් කරා සේව් කරා රන් කරා දැක්කද 10 අයින් වුණා නේද 10 අයින් වුණා නේද right 10 අයින් වුණා එහෙනම් කෝඩ් එකක් ගැහුවොත් එහෙම කමෙන්ට් එකක් ඇතුලේ කෝඩ් එකක් ගැහුවොත් එහෙම ඒ ලයින් එකක් කමෙන්ට් එකක් වෙනවා. එතකොට ඒ කෝඩ් එක රන් වෙන්නේ නැහැ. හරි මම තව ලයින් එකක් තව කෝඩ් එකක් කමෙන්ට් කරන්නම්. මම $y කියන එකත් කමෙන්ට් කරා. සේව් කරා රන් කරා. 12.5 ඩිස්ප්ලේ වෙන එකත් නැවතුණා. 12.5 ඩිස්ප්ලේ වෙන එකත් නැවතුණා. හරි. ඊට පස්සේ මම තව වැඩක් කරලා පෙන්නන්නම්. මම මේ ඔක්කොටම අල්ලලා. හරි. මම මේ වේරියබල් හදලා තියෙන්නේ ඒ වේරියබල් හදලා තියෙන ලයින් ඔක්කොටම අල්ලලා මම දානවා මොකද්ද? ලයින් ඔක්කොටම අල්ලලා මම දානවා මල්ටිපල් ලයින් කමෙන්ට් එකක්. මල්ටිපල් ලයින් කමෙන්ට් එකක්.
right හරි දාලා save කරා run කරා මම දන්නවා පතරංග errors ගොඩක් එනවා කියලා ඇයි ඒ අපේ කෝඩ් එකේ කියලා තියෙන්නේ මොකද්ද කෝඩ් එකේ කියලා තියෙනවා $x කියලා variable එකක් හදලා ඒකට 10 දාගන්න y කියලා variable එකක් හදලා ඒකට 12.5 දාගන්න z කියලා variable එකක් හදලා ict දාගන්න p කියලා variable එකක් හදලා true දාගන්න q කියලා variable එකක් හදලා false දාගන්න කියලා තියෙනවා ඒ variable හදන්න කියලා තිබ්බ line ඔක්කොම මම කමෙන්ට් කරා multiple line comment එකක් දාලා හරි ඊට පස්සේ ඊට යටින් තියෙනවා echo කරන්න x echo කරන්න y echo කරන්න z echo කරන්න p echo කරන්න q කියලා. ඉතින් කොහේ echo කරන්නද බං? මේ line run වෙන්නේ නැහනේ. හරි මේ variable හදපු line එකක්වත් run වෙන්නේ නැහැ. ඇයි ඒවා comment කරලා තියෙන්නේ? එතකොට මෙතනදී echo කරන්න කියනවනේ x කියන variable එක. ඉතින් x කියලා variable එක මේ වෙද්දි හැදිලා නැහැ. හරි ඒකයි මෙතන error එකක් පෙන්වන්නේ. error එකක් නෙමෙයි error ගොඩක් පෙන්නනවා. හරි යටින් hello hello කියලා display වෙලා තියෙනවා ඇයි ඒ මෙතන hello hello කියලා කියන්නේ උඩින් හදපු variable දෙකක් නෙමෙයි හින්දා hello hello කියන්නේ උඩින් හදපු variable දෙකක් නෙමෙයිනේ මේ hello එක දාලා තියෙන්නේ මෙතනනේ හරි මෙතන මෙන්න මේ line පහේම display කරන්න කියලා තියෙන්නේ variable පහ ඒ variable පහෙන් එකක්වත් හැදිලා නැහැ මේ වෙද්දී හරි එහෙනම් මම comment එකක් ඇතුලේ code එකක් ලිව්වොත් එහෙම හරි comment එකක් ඇතුලේ මම කෝඩ් එකක් ලිව්වොත් එහෙම මොකද වෙන්නේ කෝඩ් එක කමෙන්ට් වෙනවා එච්චරයි හරි කෝඩ් එක කමෙන්ට් වෙනවා රයිට් එකක් දාගන්න කෝඩ් එක කමෙන්ට් වෙනවා එකක් දාගන්න පුතේ සර් කෝඩ් එකක් එකෝ කරන්නේ කොහමද මොන කෝඩ් එකක්ද කෝඩ් එකක් එකෝ කරනවා කියලා කියන මොන කෝඩ් එකද එකෝ කරන්න ඕනේ බලන්න උදාහරණයක් මට කියන්න මට පොඩ්ඩක් පැහැදිලිව ප්‍රශ්න යොමු කරන්න. ප්‍රශ්නේ පැහැදිලිව යොමු කරන්න. කෝඩ් එකක් එකෝ කරනවා කියලා කිව්වේ. පුතේ මේ කෝඩ් රන් කරගන්න ඕගොල්ලෝ. දැන් අද මේ වෙද්දී අද ක්ලාස් එකට ජොයින් වෙද්දී සමහර ළමයි හැමෝම මන් දන්නවා WAMP server එක ඉන්ස්ටෝල් කරගෙන නැහැ. එහෙම කරගන්න බෑ අමාරුයි. හරි සමහර උන්ට අපේ සමහර කොල්ලෝ කෙල්ලන්ට කම්පියුටර්ස් ලැප්ටොප් නැහැ. තියෙන සමහර කට්ටියට ඉන්ස්ටෝල් කරගන්න අමතක වෙලා. සමහර කට්ටියට ඩවුන්ලෝඩ් කරගන්නවත් බෑ. ඩේටා නැහැ. හරි ඔය ප්‍රශ්න ගොඩක් මැද්දේ මම දන්නවා මෙතන ක්ලාස් එකේ අපේ ළමයි හිටියත් 35ක්ද කොහෙද හිටියා. ඊට වඩා හිටියද මම එතකොට ළමයි 35ක් අධ්‍යය හිටිය ක්ලාස් එකේ එතකොට හිටිය ළමයින්ගෙන් අති බහුතරයක් WAMP ඉන්ස්ටෝල් කරන් හිටියේ නැහැ. හරි ගැටලුවක් නැහැ. හැබැයි ඊළඟ දවසේ වැට්‍රිකල් එක කරද්දි පුතේ WAMP ඉන්ස්ටෝල් කරන් ඉන්න ඕනේ. හරි මම ඕගොල්ලන්ගේ WhatsApp group වලට දාන්නම් හරි WhatsApp group වලට දාන්න ඕනේ නේ. අයක දාන්න WAMP server එකේ download link එක. WAMP server එකේ download link එක දාන්න. දැන් chat එකට කට්ටිය link එක save කරලා තියාගෙන night time data වලින් හරි කමන්නේ නැහැ download කරගන්නකෝ. හරි night time data වලින් හරි කමන්නේ නැහැ download කරගන්නකෝ. හරි download කරගන්නකෝ. download කරගෙන install කරලා තියාගන්න ඊළඟ දවස් වෙද්දී practical එක කරන්න පුළුවන් වෙන විදියට ඔයාගේ computer එක හදාගෙන තියාගන්න පුළුවන් හැමෝම එහෙම කරන්න. හරි මම අහලා තියෙනවා break කියන tag එක මට echo කරන්න ඕනේ නම් කොහොමද කරන්නේ? හරි. යාන් break කියන tag එක echo කරන්න ඕන නම් කොහොමද කරන්න කියලා අහනවා. right කරලා බලන්න. හරි break tag එක echo කරන්න ඕන නම් කොහොමද කරන්න කියලා අහනවා කරලා බලන්න. try කරන්න. හරි try කරලා බලන්න ඒක.
right හරි අන්තිම පැට්‍රිකල් එක ආයෙ ටිකක් කියන්නකෝ කනෙක්ෂන් ලොස්ට් වුණා අන්තිම පැට්‍රිකල් එක හරි අන්තිම පැට්‍රිකල් එකේ මම කිව්වේ මම කමෙන්ට් එක ගන්න හිටියේ මම කිව්වේ පුතේ අපි මේ ලියලා තියෙන කෝඩ් එකක් හරි අපි කමෙන්ට් එකක් අස්සේ කෝඩ් එකක් ලිව්වොත් එහෙම කමෙන්ට් එකක් අස්සේ කෝඩ් එකක් ලිව්වොත් එහෙම මේ කෝඩ් එකත් කමෙන්ට් වෙනවා කියලා දැන් මගේ ළමයි කිව්වා සර් කමෙන්ට් එකක් අස්සේ කෝඩ් එකක් ලිව්වොත් එහෙම කෝඩ් එක රන් වෙනවද නැද්ද කියලා කෝඩ් එක රන් වෙනවද කියලා ඇහුවා නෑ කමෙන්ට් එකක් අස්සේ කෝඩ් එකක් ලිව්වොත් එහෙම කෝඩ් එක රන් වෙන්නේ නෑ මේ තියෙන්නේ මේ එන්න මෙතන තියෙනවා කෝඩ් එකක් ඒ කෝඩ් එක මම මල්ටිපල් ලයින් කමෙන්ට් එකක් දාලා කමෙන්ට් කරනවා රයිට් එතකොට මොකද වෙන්නේ ඒ කෝඩ් එක කමෙන්ට් වෙනවා හරි එතනින් එහාට ඒ කෝඩ් එක රන් වෙන්නේ නැහැ මේ එරර්ස් ආවේ ඒ කෝඩ් එක රන් වුනේ නැති හින්දා ඒ කෝඩ් එක රන් වුනේ නැති හින්දා තමයි එරර්ස් ආවේ හරි right හරි අද ඔයගොල්ලන්ගේ පැට්‍රිකල් ක්ලාස් එක ඉවරයි පුතේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අදර පැට්‍රිකල් ක්ලාස් එක ඉවරයි ඊළඟ දවසේ ආයෙ තියෙනවා එතකොට ඕගොල්ලන්ට මම ඉස්සරහට තව දින කීපයකින් දැනුම් දෙනවා ඕගොල්ලන්ට මම Python පැට්‍රිකල් ක්ලාස් එකක් තියෙනවා Python පැට්‍රිකල් කරනවා මුලින් ඉඳලම Python පැට්‍රිකල් කරනවා මම මුලින් ඉඳලම Python පැට්‍රිකල් කරනවා මුලින් ඉඳලා හොඳයිද වැඩි සුපිරිද නියමයි හරි Python පැට්‍රිකල් කරනවා මුලින් ඉඳලම එතකොට ඒක ගැන මම දැනුවත් කරන්නම් PHP පැට්‍රිකල් ක්ලාස් එක දිගටම යනවා පුතේ ඊළඟ දවසේ පැට්‍රිකල් ක්ලාස් එක තියමු අපි ඉතින් ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඕගොල්ලන්ට මොනවා හරි ඒත් එක්කම ඊළඟ දවසේ ක්ලාස් එක තියෙන්නේ කවදද අහනවා පුතේ ඊළඟ දවසේ ක්ලාස් එක තියෙන්නේ මම හිතන්නේ මේ ටයිම තමයි මම ගෲප් එකට මෙසේජ් එකක් දාන්නම් අනිවාර්යෙන් ඊළඟ දවසේ ක්ලාස් තියෙන්නේ කීයටද කියලා සමහර වෙලාවට සතියක් යන්න කලින් ආයෙ ක්ලාස් එක තියයි සතියක් යන්න කලින් ක්ලාස් එක තියයි දැන් මම මෙච්චර දවස් මට පන්ති කරන්න චූටි හරි ගැටලුවකට තිබ්බේ මේ කනෙක්ෂන් එක ස්ටේබල් නැති ප්‍රශ්නේ ඉතින් මම පන්ති කරන්න වෙනම තැනක් ගත්තා ඔන්ලයින් ක්ලාස් කරන්න මට එතන කනෙක්ෂන් එක අවුලක් නැහැ ඔයගොල්ලන්ට එකපාරක්වත් ක්ලාස් කට් වෙන්නේ නැතුව එක දිගට මට ක්ලාස් එක කරා යන්න පුළුවන් ඒකෙන්ද මට මෙතන ගැටලුවක් නැහැ මං ඉතින් ඔක්කොම දේවල් සපුරන ගත්තු හින්දා දැන් එක දිගට ඔයගොල්ලන්ට පන්ති දාන්න තීරණය කරා හරි අඳින්න නැඳුම් තිබ්බෙත් නෑ බං පන්තියට ඒකයි අද ගිහින් නැඳුම් ටිකක් ගෙනාවේ හරි අද ගිහිල්ලා තිබ්බ සල්ලි වල නැඳුම් ටිකක් ගෙනාවා හරි මොකද පන්තියට හරියට කරගන්න එපේ බැට්ටි කොට දා ගන්න ඕනේ මටත් මාර කැසිල්ලක් මාර අමාරුවක් තියෙනවා මේ ඕගොල්ලන්ට පන්ති කරලා හරියට වැඩේ කොට දාලා දෙන්න හරි මාර උණක් තියෙනවා මට උනන්දුවක් තියෙනවා මේ වැඩේ හරියට ලස්සනට පිළිවෙලක් ඇතුව කරගෙන යන්න ඉතින් ඕගොල්ලෝ වගේ මාත් කැප වෙනවා වැඩේට ආයේ එකේ කතා දෙකක් නැහැ හරි ඕගොල්ලන්ගේ මහන්සියට මගිනුත් සපෝට් එකක් හම්බෙයි මගේ මහන්සියට ඕගොල්ලන්ට ප්‍රතිඵලයක් හම්බෙයි විභාගේ ලිව්වට පස්සේ ප්‍රශ්නයක් අහලා තියෙනවා අස ක්ලාස් එක තියෙන දවසට ටිකක් වේලාසනෙන් කියන්න පුළුවන්ද එතකොට රෙඩි වෙලා ඉන්න පුළුවන් එකයි හරි ඊළඟ දවස් නම් මම ක්ලාස් එක තියෙන දවසට කලින් කියන්නම් ටිකක් කලින් කියන්නම් එතකොට රෙඩි වෙලා ඉන්න පුළුවන් නේද හරි මම දැනුවත් කරන්නම් දානවදෝ අහනවා මොකද්ද දානවද කියලා අහන්නේ දානවදෝ 2021 ක්ලාස් එකද සර් මේ ඔව් පුතේ 2021 ක්ලාස් එක මේක ඔව් ලසිත දැක්කා ඉතින් මං එනවා පොඩි රවුමක් ගහලා කියන්නේ එක රවුමක් ගහලා නෙමෙයි හරි ඊළඟ දුන් ටිකක් උස්සන් ආවා හරි සර් තමයි ICT හොඳටම කරන්නේ right thank you මම බොහොම ආසයි මහන් සර් මේ වීඩියෝ එක YouTube දානවද ඔව් YouTube දානවා පබ්ලික් දාන එකක් නම් පබ්ලික් දාන්නම්කෝ අවුලක් නැහැ පබ්ලික් දාන්න හරි හරියනම් පොඩි හැමෝටම තෙරුවන් සරණයි මම ක්ලාස් එක මෙතනින් ඉවර කරන්නම් ඊළඟ දවසේ මම කැමරාව සෙට් කරන් ක්ලාස් එක කරන්නේ ඕගොල්ලන්ට මම පේනවා නැත්තම් කැමලිනේ හරි කැමලි වෙන විදියක් නෑ මම ක්ලාස් එකෙන් දකමන්නේ මම ඊළඟ දවසේ කැමරාව සෙට් කරන් ක්ලාස් එක කරන්නම් රයිට් එහෙනම් හැමෝම ගින් එන්න තෙරුවන් සරණයි හැමෝටම ස්තුතියි ක්ලාස් එකට ආවට වැට්ටික් කරාට ඊළඟ දවසෙත් වැට්ටික් කරන්න පුතේ එහෙනම් හැමෝටම ජය වේවා වැඩ කරන්න මොන හරි ගැටලුවක් තියෙනවා මට කතා කරන්න. තාමත් තියෙනවා WhatsApp message 300 ගණන් මම බලන්න ඕනේ දැන්. හරි එහෙනම් හැමෝටම ජය වේවා. good night හැමෝටම ඊළඟ දවසේ ක්ලාස් එකෙන් හම්බෙමු.
එහෙනම් හැමෝම වැඩ කරගෙන ඉන්න. අයිබෝන් හැමෝටම. එහෙනම් ජය වේවා. අයිබෝන් සර් thank you ආයුබෝවන් සර්. I want sir, thank you.